අපි අද කතා කරන්නේ අද අපි කතා කරන්නේ 19 වෙනි පාඩම. 19 වෙනි පාඩම කියන්නේ අපේ සිලබස් එකේ තියෙන අන්තිම පාඩම. එතකොට 19 වෙනි පාඩම ගැන මම සරලව කිව්වොත් එහෙම 19 වෙනි පාඩමෙන් ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ ටිකක් මම කලින් කිව්වනේ කොහොමද නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය කුසලතා දියුණු කරයි කියන මේ පාඩම බයෝ සිස්ටම්ස් වලට සම්බන්ධ වෙන්නේ කියලානේ ජෛව පද්ධති තාක්ෂණ වේදයට කොහොමද මේ විෂය සම්බන්ධ වෙන්නේ මත නැත්තම් මේ කරුණු ටික සම්බන්ධ වෙන්නේ. ඕක මෙහෙමයි වෙන්නේ. හිතපු නැති අයටත් එක්ක මම සරලව චුට්ටක් විස්තර කරන්න. මම කලින් කිව්වා දැන් අපේ හැම පාඩමකම සත්ත්ව පාලනය හෝ වේවා ආහාර හෝ වේවා අපනයන භෝග විසිතුරු මල් වගාව විසිතුරු මත්ස්‍ය වගාව ඔය හැම දෙයකින්ම අන්තිමට බලාපොරොත්තු වෙන්නේ නිකන් විෂය කරුණු ටිකක් ඕගොල්ලන්ට දෙන එක විතරක් නෙමෙයි. එතනින් එහාට මොකක් හරි ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න, ඔය දේවල් වලින් අලුත් අදහසක් ගන්න, දැනට කරලා තියෙන දේවල් මොනවද, දැනට නොකරලා තියෙන දේවල් මොනවද මේ ශාස්ත්‍ර වල තියෙන අඩුපාඩුකම් මොනවා කරොත්ද මට දැන් විසිතුරු මල් ගත්තොත් එහෙම මේ මල් జాතිය මම පිටරට යවන එකෙන් තියෙන වාසිය මොකද්ද මට මේක ලංකාවේ වගා කරන්නට පුළුවන්ද? ඔය වගේ එහෙම හිතලා අලුත් එකක් පටන් ගන්න එක, එහෙමත් නැත්නම් තියෙන එකක් වැඩි දියුණු කරන එක, ඔය වගේ ව්‍යාපාර පැත්තට බර කරලා එහෙමත් නැත්නම් නවෝත්පාදනය, නව දේවල් උත්පාදනය, අලුත් දේවල් හදන එක, ඔය වගේ පැති වලින් ඒ වගේම තියෙන දේවල් වැඩි දියුණු කරන එක, කරගෙන යන ඒවා හරියටම දිගටම කළමනාකරණය කරගෙන යන එක, ඔය වගේ දේවල් සම්බන්ධ කරලා තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂයට මේ නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය කුසලතා දියුණු කරයි කියන අංශය සම්බන්ධ වෙන්නේ. එතකොට ව්‍යාපාර අංශය, නිෂ්පාදන අංශය කියන ගොඩකට ඔයාලට යොමු වෙන්නට පුළුවන් මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ තියෙන පාඩම් ටිකම ගත්තොත්. දැන් ඔයාලා ගත්තොත් එහෙම වැවිලි භෝග බලන්න ඒකේ කොච්චර මේ දේවල් ඔයාලට අඩුපාඩුකම් තියෙනවා. අපේ භෝගවල අපි ඒව වගා කරන විදිවල අඩුපාඩුකම් තියෙනවා. ඔය හැම දෙයක්මත් එක්ක මොකද්ද හරියට කරන්න ඕනේ, මොනවද හැදෙන්න ඕනේ තැන්, ඔය හැමදේම දැන් මම ඔයාලට ගිය සතියේත් කිව්වා එග් පවුඩර් එක බලන්නකො නිකන් බිත්තරයකින් කරන දේ. මම කියන්නේ බිත්තරයක් තම්බලා ගන්න එකම බිත්තර පවුඩර් එකකින් ඒ කියන්නේ ඒ ව්‍යුහය ඒ විදිහටම ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මොකක් හරි එකකට අපිට කේක් වලට දාන්න පුළුවන් නම් ඔය වගේ වෙන විදිහකට බිත්තර පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට නැතුව අලුත් විදියකට යොමු වෙන පුළුවන්. එතනක් තියෙන්නේ ව්‍යවසායකත්වයේ නවෝත්පාදනයක්, අලුත් දේවල් ඇති කර ගැනීමක්, ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන් දෙයක්. එතකොට ඔන්න ඔය වගේ ඔය හොඳ උදාහරණ ආහාර පරිරක්ෂණයේ ඊට අමතරව ඔය අපි එක ආහාර පරිරක්ෂණය කරන විදිහ. එතකොට මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් එයාගේ ෆයිනල් රිසර්ච් එකට කරේ තක්කාලි වල පසුබස්වනු හානිය වළක්වන්න. එයා මොකද කරේ? එයා හාල් පිටි කරලා හැදුවා හාල් වලින් ඉටි එකක්, වැක්ස් එකක් හැදුවා. ඒ වැක්ස් එක ඇතුලේ හාලුයි තව මොනවා හරි අපිට කන්න පුළුවන් කිමිකල්ස්. දැන් ඔයාලා දන්නවා ඇල්කොහොල් මිනිස්සු බොන්නේ ඇල්කොහොල් බෙහෙත්වලක් තියෙනවනේ. ඒ වගේ මට මතක විදිහට එයා මොකක් හරි මේ එහෙම මත් වෙන ප්‍රතිශතයකින් නෙමෙයි ඇල්කොහොල් එක මිශ්‍ර කරලා හාල් කුඩු කරලා ඒ මික්ස්ඩ් එකෙන් ඒ කුඩු එකක් හදාගත්ත මුලින්ම. ඒක වැක්ස් එකක්. ඊට පස්සේ ඒක වැක්ස් එකක්. ඒක වැක්ස් එකක්. ඒක යා කුඩු කරලා තියෙන. යාට ඕන වෙලාවට ඒක වැක්ස් එකක් කරගන්න පුළුවන්. ඔහොම ඊට පස්සේ යා ඒ වැක්ස් එක ඇතුලේ යාගේ තක්කාලි ටික ශේෂ්ත්‍රයෙන් නෙලාගත්ත ගමන්ම කරන්නේ ඇතුළට ඒ වැක්ස් එකේ ඩිප් කරලා වැක්ස් එකේ මේ ඔබලා තියලා එළියට ගන්න එක. එතකොට සාමාන්‍යයෙන් තක්කාලි ගෙඩියක් මෙහෙම අතින් වැටුනොත් පොඩි වෙනවා නම්, තැලෙනවා නම් අර වැක්ස් එකේ හින්දා ඒක පොඩි වෙන එක අවම වෙනවා. එහෙම නැත්නම් තැලෙන එක අඩු වෙනවා. සහ විශේෂම දේ ඕක හොදන්න නැතුව වුණත් තක්කාලි ගෙඩිය ඒ කියන්නේ මේ ඒක පිරිසිදුව තියාගන්න ඕනේ. මං කියන්නේ අපිට එඩිබල් කියලා වල අහලා තියෙනවනේ කන්න පුළුවන් වැක්ස් එකක් තමයි යා කෝටින් එක විදියට පාවිච්චි කරන්නේ. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පසුවස්වනු හානිය වැළකෙනවා. පිටරට යවනකොට හින් මෙහිට මොනවා හරි ගෙන්නනකොට පළතුරු දැන් ස්ට්‍රෝබෙරි වගේ දේකට උනත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ওই වගේ දේවල් එතකොට දැන් ඒ අක්කත් බයෝ සිස්ටම්ස් ඩිග්‍රී එකෙම තමයි. එතකොට ඔයාලගෙනොත් මෙතනට ඔයාලට තේරෙන්න ඕනේ ඇයි මේ ව්‍යාපාර පැත්තට කොහොමද ව්‍යාපාර පැත්තට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. තව උදාහරණයක් මම කියන්න. ඔයාලට වැඩිපුර තේරෙන්න තව අක්කර දෙන්නෙක් කරලා රිසර්ච් එකට ඒගොල්ලන්ගේ තැඹිලි වල දැන්
පිටරටට යනකොට තැඹිලි මාර ගණන්නේ. තැඹිලි ඕක වේලලා ඩ්‍රයි කරලා අනම්මනම් කරලා තැඹිලි වලින් හදුවා ඒගොල්ලෝ පවුඩර් එකක්. පවුඩර් එකක් හදලා එක්කෙනෙක් වදමල් වල ඉෂේ අරගෙන ඒක පවුඩර් කරලා ඒ දෙක මික්ස් කරලා වෙනම ඩ්‍රින්ක් එකක්. ඒක එන්නේ අර ඔයාලට එන්නේ කුඩු පැකට් බීම කුඩු පැකට් ඒ වගේ කුඩු පැකට් එකක් විදිහට තමයි එන්නේ. ඔරිජිනල්ම තැඹිලි ගෙඩියේ තියෙන මේක ඒක ටෙස්ටිං වලටත් අපි ගියා. ඒක හරිම රසයි. ඒක තැඹිලි ගෙඩියක් විදිහට අරගෙන ඕක විකුණලා බෝතල් කරනට වඩා ඇත්තටම පැකට් කරලා තියාගන්න එක මේ වාසියක් තියෙනවා. එතකොට නවෝත්පාදනයක් තමයි එතනින් වෙන්නේ. කෙලිම පැකට් එක කෙඩුවා කූල් වතුර එකකට දාලා බිව්වම තවත් රසයි. තැඹිලි ගෙඩිය කරාම තමයි එන්නේ. එතකොට එක්කෙනෙක් කරලා තිබුණා වද මල් වලින්. එයාගේ ඩ්‍රින්ක් එක රෙඩ් අනිත් එක්කෙනා කටරොඩු වලින් කරලා තිබුණේ එයාගේ නිල් පාට. එතකොට ඔහොම එහෙම කරලා තිබුණ කට්ටිය. එතකොට මම උදාහරණ ටිකක් කිව්වා ඔයගොල්ලන්ට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා. මොකද කෙනෙක්ට දැක්ක ගමන් හිතෙන්න මේක කොහොමද බයෝ සිස්ටම්ස් වලට සම්බන්ධ වෙන්නේ. මේක නිකන් මේ කොමර්ස් කරන අයගේ වගේ පාඩමක් නේ කියලා. නමුත් ඔන්න ඔතනින් තමයි හැමදෙස්සෙම තාක්ෂණ ශිල්පධාරාව ලංකාවට හඳුන්වා දෙන්නෙම සාමාන්‍ය කෙනෙක් විදියට A levels කරලා ඉවර වෙලා ජොබ් එකක් හොයාගෙන යන කෙනෙක් නොවෙන්න. ඒ කියන්නේ අලුත් දෙයක් හදන්න entrepreneur කෙනෙක් වෙන්න. entrepreneursලා කියන්නේ ව්‍යවසායකයන්. ව්‍යවසායකත්වයක් අතුව වැඩ කරන්න පුළුවන් වෙන්න. ඔන්න ඔහොම යනකොට ඔතනදි තමයි මේ අපේ ජයපති තාක්ෂණ වේදී කියන සිලබස් එක ඇතුළට මේ වගේ පාඩමක් අන්තර්ගත වෙන්නේ. හරිද? එතකොට මේ පාඩම තමයි අපේ අන්තිම පාඩම. මම හිතනවා ගොඩක් ස්කෝලවල වල ක්ලාසස් වල කවර් කරලා නැතුව ඇති කියලා. ඒ හින්දා අපි MCQ ටික මම දැම්මේ නෑ මෙතන තියෙන කාලෙත් එක්ක. මම ස්ට්‍රක්චර් ටිකයි අපිට මේ වෙනකන් අපේ පේපර්ස් වල ස්ට්‍රක්චර් ටිකයි තව ගත්ත පේපර්ස් වගේකින් ගත්ත ප්‍රශ්න වගේකුයි රචනා ප්‍රශ්න ටිකකුයි දැම්මා. එතකොට මම ඔයාලට කිව්වා කොලේකුයි පෑනකුයි අරගෙන ක්ලාස් එකට එන්න කියලා. හරිද? හරි. එතකොට බලන්න මොකක්ද ඉස්සෙල්ලා ටොපික් එක බලන්න. නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය කුසලතා දියුණු කරයි. මොනවා හරි නිෂ්පාදනයක් මොකක් හරි ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒක කරගෙන යන්න උදව් වෙන විදිය කොහොමද කරගෙන යන්නේ වගේ දේවල් තමයි මේකෙන් කතා කරන්නේ කියන එක ඔයාලට අදහසක් තියාගෙන අපි අපේ පේපර් ක්ලාස් එක පටන් ගන්න. එතකොට බලන්න මම කිව්වනේ ඔයගොල්ලන්ට අපි සිලබස් එක ගත්තොත් පිටු 10යි නම් ඔය පිටු 10න් උවමනාම පිටු දෙකකින් වගේ තමයි අතරම එක්සෑම් එකට එන්නේ. ඒකට මම කලින් කිව්වා මේ පේපර් ක්ලාස් එකේදී අපි A to Z හැමදේම කතා කරන්නේ නැහැ. මෙතනදී කරන්නේ පේපර් එකට හැමදෙස්සෙම එන ප්‍රශ්න ටික අරගෙන ඒක සාකච්ඡා කරගෙන යන එක කියලා. හරිද? එතකොට ඉස්සෙල්ලම මෙතනදී අපෙන් අහනවා ඉස්සෙල්ලම තියෙන මේ ස්ට්‍රක්චර්ඩ් එකක්. ඉස්සෙල්ලම තියෙන ස්ට්‍රක්චර්ඩ් එක අපි බලන්න ප්‍රශ්න කියවන්න. හරිද? question number 1 වලට අපිට තියෙන්නේ මොකද්ද? ස්ට්‍රක්චර්ඩ් එකක්. ස්ට්‍රක්චර්ඩ් එකක් ඕන්න අපි කියවන්න යනවා. සාර්ථක ව්‍යවසායකයෙකු වීම සඳහා පුද්ගල නිපුණතා වැදගත් වේ. ව්‍යවසායකයෙකුගේ වැදගත් පුද්ගල නිපුණතා දෙකක් ලයිස්තුගත කරන්න. එතකොට ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියන එක අපිට ඉස්සරහට නිර්වචන ලියන්න තියෙනවා. මේකෙන් අහපු ප්‍රශ්න ගොඩේ තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති ව්‍යවසායකත්වයේ අර්ථ දක්වන්න මේ බලන්න. හරිද? එතකොට ව්‍යවසායකත්වයේ අර්ථ දක්වන තැන් වලදී අපි ඒක කතා කරමු. ව්‍යවසායකයෙක් වෙන්න කෙනෙක්ගේ තියෙන්න ඕන නිපුණතා දෙකක්. දැන් ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් ඔයාලගේ වයසේ කෙනෙක්ට ඇත්තටම තියරි එක දන්නේ නැතු උනත් ලියා ගන්න පුළුවන් වෙනවා. ව්‍යවසායකයෙක් කියලා දැනගන්න ඕනේ. ඉස්සෙල්ලා ඒක දන්නේ නැත්තම් බෑ. ව්‍යවසායකයෙක් වෙන මොනවද තියෙන්න ඕන පුද්ගල නිපුණතා දෙකක් දැන් මම කිව්ව දේවල් වලින් ඔයාලට හිතෙන්න ඕනේ. එයා අවදානමක් අරගෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. සහ එයා නිර්මාණශීලී කෙනෙක් වෙන්න ඕනේ නේ. එයාට හැමදේම දරා ගැනීම හැකියාවක් තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් කිසිම තියරි එකක් දන්නේ නැතුව වුණා ලියා ගන්න පුළුවන් දේවල්. ඕක දැන් අපි බලමු. මොනවද ආයෙ අහලා තියෙන ප්‍රශ්නේ හොඳට බලන්න. සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් පුද්ගලයෙක් ළඟ තියෙන්න ඕන එයාගේ ළඟ තියෙන දේවල් මොනවද? සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් පුද්ගලයෙක් ළඟ තියෙන්න ඕන දේවල් මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. ඔන්න බලන්න අපේ මෙතන අහලා තිබුණේ සාර්ථක ව්‍යවසායකයෙකු සතුව තිබිය යුතු ලක්ෂණ. දැන් මේ ප්‍රශ්නේ මෙතනින් එහාට කවදා ඇහුවත් ඔයාට අමතක වෙන්න බෑ. හරිද? කවදා රචනා ප්‍රශ්නයකට හෝ වේවා මොකකද මේ
මේ විදිහටම ස්ට්‍රක්චර්ඩ් එකක් හොයලා අමතක වෙන්න බෑ. දැන් මෙතනින් ඔයා කරුණු ටික ගන්න ඕනේ කවදා හරි මට මේ විදිහටම ස්ට්‍රක්චර්ඩ් එකක් ආවොත් ලියනවා කියන එක විතරක් නෙමෙයි. මේ ප්‍රශ්නේ රචනා එකක් විදිහට ආවත් ලියන්න පුළුවන් වෙන්න ඔයා කරුණු ටික දැනගන්න ඕනේ. හරිද? එතකොට බලන්න මෙතන දීලා තියෙනවා අංක 1 අපිට දීලා තියෙන කරුණු අවදානම් කළමනාකරණය. ඔයාලා ලියාගෙන යන්න මම එකින් එකට කියන්නේ නැහැ ලියන්න කියලා. මම උත්තර ටික කියනකොට ලියාගෙන යන්න. හරිද? අවදානම් කළමනාකරණය. මෙතනදී අවදානම් කළමනාකරණය යටතේ ඇත්තටම ඔයාගෙන් දැන් අහලා තියෙන මේක ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් එකක් නේ. නිපුණතා දෙකක්. එතකොට ඔයා පුළුවන් තරම් අහලා තියෙන දේවල් වලින් වැදගත්ම දේවල් ලියන්න බලන්න. හරිද? දැන් හරියට ඔබ ගරු කළ යුතු වැඩිහිටියන් කවුද කියලා අහුවාම අම්මා තාත්තා තමයි අම්මා තාත්තා අච්චිසේ ඉස්සෙල්ලම ලියුණොත් හොඳයි. නැතුව මගේ නන්දගේ දුව ඔහොම ලියන වැඩිහිටියෝ තමයි. එහෙම නෙමෙයි. මං කියන්නේ මොනවා හරි ප්‍රශ්නයකට කරුණු ගොඩාක් තියෙනවා නම් අමතකයි නම් උත්තර දන්නේ නැත්තම් මොකක්ම හරි ලිව්වට කමක් නැහැ. නමුත් කරුණු ටික දන්න කෙනෙක් නම් ඉස්සරහට හැමතිස්සෙම දාන්න ඕනේ. ඔබ ගරු කළ යුතු වැඩිහිටියන් කවුද කියලා අහුවාම දෙමව්පියන්. ඊපස්සේ ආච්චි සීයා ඔන්න ඔය වගේ මම මේ උදාහරණයක් දුන්නේ මේ විදිහට වැදගත්ම ටික දාන්න. තව 10ක් අහලා නම් අන්තිමට වට අර උත්තරයක් දාන්නත් පුළුවන්. නමුත් හැමදෙස්සෙම වැදගත්ම දේවල් දාන්න බලන්න. එතකොට මේ වගේ දෙයක් ඇහුවොත් දැන් මේ ප්‍රශ්නෙට උත්තර විදිහට දාන්න අවදානම් කළමනාකරණය ලියාගන්න question number 1 උත්තර දෙකක් ලියන්න අවදානම් කළමනාකරණය ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම මම ටිකක් වේගෙන් කියනවා. නැත්තම් අපිට අන්තිමට ඔක්කොම ටික කරන්න වෙන්නේ නැහැ. ඔයාලට තනියෙන් කරගන්න වෙන හින්දා අවදානම් කළමනාකරණය ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම දූරදර්ශී බව නිර්මාණශීලීත්වය හා නවෝත්පාදන හැකියාව නිර්මාණශීලීත්වය හා නවෝත්පාදන හැකියාව පැහැදිලි දැක්මක් තිබීම අරමුණු හා ඉලක්ක සැකසීමේ හැකියාව ආත්ම විශ්වාසයක් තිබීම සුබවාදී වීම කැපවීමෙන් කටයුතු කළ හැකි බව ඔන්න ඔය අපිට ප්‍රධාන ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. මම හිතනවා උතන කරුණු 8ක් විතර මම දෙන්නේ නැති. එතකොට ඔන්න ඔයාගේ ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් එකට ඔය උත්තර ලියලා ඉවරයි. දැන් හිතන්න ඕක රචනා ප්‍රශ්නයකට ආවේ කියලා. එතකොට කොහොමද ලියන්නේ? ඔන්න මම ටක් ගාලා කියන යනවා අවදානම් කළමනාකරණය. ඔන්න ඔයා හිතනවා හැමදෙස්සෙම අපි අපේ ප්‍රොඩක්ට් එකක් එළියට දානවා කියන්නේ එහෙම නැත්නම් මොකක් හරි පරීක්ෂණයක් කරන්න ගන්නවා කියන්නේ ඕක හැමදෙස්සෙම කරන හැමදේම සාර්ථක නොවෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේම පරිසරයෙන් අපිට ප්‍රශ්න එන්න පුළුවන්. දැනට ඒ වගේ තියෙන තනක අපේ බිස්කට් එකක් හදන්න යනවා. දැනට තියෙන බිස්කට් කම්පැනිස් වලින් අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ওই වගේ ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. හරිද? අපි අලුත් දෙයක් කරන්න යනකොට. එතකොට එයාට ඒ දේවල් කළමනාකරණය කරගන්න තියෙන හැකියාව තමයි අවදානම් කළමනාකරණය කියන්නේ. අවදානමක් කියන එක ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඕනම පාර්ශවයකින් ඇති වෙන්න පුළුවන්. ඒක එවෙලට කඩා වැටෙන්නේ නැතුව කළමනාකරණය. මේ වචනේ ඊටම වැදගත්. අවදානම කොහොම හරි මැනේජ් කරන්න. අපි කියන්නේ හැමතිස්සෙම මැනේජ් කරගන්න කොහොමද මැනේජ් කරගන්න ටයිම් එක මැනේජ් කරගන්න මේ ගෙදර අයවත් මැනේජ් කරන්න ඔහොම කියන අපි එතකොට මැනේජින් මේක ඊටම වැදගත් වචනයක්. කළමනාකරණය කියන එක අවදානම කළමනාකරණය කරගන්න එක ඊටම වැදගත්. හරිද? එතකොට බලන්න ඔයා මේ වගේ එකක් ආවොත් ඔයා මේක යටතේ ලියන්න රචනා ප්‍රශ්නයක් විදිහට ආවොත් යටතේ ලියන්න මේ බලන්න කිසිදු ව්‍යාපාරිකයෙකු හෝ ව්‍යවසායකයෙකු අත්හදා බලා නොමැති භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව සාර්ථක ව්‍යවසායකයෙකු අත්හදා බැලීම සිදු කිරීමේදී
එහි සාර්ථකත්වය පිළිබඳව කිසිදු ආකාරයක සහතික වීමක් ඔහුට නොමැත. මෙම තත්ත්වය අවිනිශ්චිතතාව ලෙස හඳුන්වනවා. එතකොට අවදානම් කළමනාකරණය කියන එක ලිව්වා. රචනා ප්‍රශ්නයක් ආවොත් ඔයා ලියන්න. ව්‍යවසායකයෙකුට නව නිෂ්පාදනයක් කරනකොට මේකම ඕනේ නැහැ. ඔන්න මම ලියනවා ලියන්නේ මෙහෙම. අවදානමක් කළමනාකරණය. ඊට නවෝත්පාදනයකදී ව්‍යවසායකයෙකු හැටියට ඔහුට හෝ ඇයට කිසිදු තමාගේ නිෂ්පාදනය සාර්ථක වේද නොවේද යන්න කිසිදු සහතික කිරීමක් නොමැත. හරිද? එහිදී ඔහුට එහි සාර්ථක වීම හෝ නොවීම පිළිබඳව අවදානමක් ගැනීමට සිදුවේ. ඊට පස්සේ ඔන්න බලන්න අවිනිශ්චිතතාවය. ඔයාට පුළුවන් නම් ඔය essay question එකේදී අවිනිශ්චිතතාවය කියන එක ඔයා අවදානම් කළමනාකරණය කියන පොයින්ට් එකට දාගන්න. අන්න ඔයා දන්න කෙනෙක් කියලා දන්නවා. එහිදී අවිනිශ්චිතතාවය කියන తত্ত্বය ඇතිවේ ඔහුට ඒට මුහුණ දී ඔහුගේ නිෂ්පාදනය සාර්ථක කර ගැනීමට සිදුවේ. දැන් මේකේ තියෙන වචන නෙමෙයි මම පාවිච්චි කරේ. නමුත් අදහස මගේ විදිහට මම ලිව්වා. ඊට පස්සේ ඔයාලට දාන්න උදාහරණ ලෙස නැත්නම් උදාහරණ කියලා දාලා මෙන්න මේ මම highlight කරලා තියෙන්නේ. ගණන් වෙනස් වෙන්න පුළුවන් කවුරු මේ සොර සතුරු හානි අලාභ ජනතා උද්ඝෝෂණ මම කිව්වේ නීති රීති රෙගුලාසි හිතන්න මොකක් හරි එකක් තියෙනවා අපි ඕක එළියේ අපි තාම ලොකුවට මැෂින්ස් පාවිච්චි කරන්නේ නැහැ හින්දා අපි එළිය දාලා වේලනවා මොකක් හරි එකක් කියනකො එහෙම නැහැ හොඳ ඒවා පාවිච්චි කරනවා මම උදාහරණයක් විදිහට කියන්නේ එතකොට හදිසියවත් වේලන්න බැරුව අපිට එක දිගටම මාස ගාණක් වැස්සා කියන්නේ එතකොට ඒකත් අවදානමක් නේ එතකොට එයා බලන්න ඕනේ ඊට අමතරව තව වැඩිපුර ගාණක් හරි දීලා කොහොම හරි මේ තත්ත්ව මැනේජ් කරලා මට තව මොනවා හරි උපකරණයක් පාවිච්චි කරලා මේක වේල ගන්න පුළුවන්ද මේ මගේ ආහාර ටික මේ මගේ ප්‍රොඩක්ට් එක හදාගන්න. ওই වගේ දේවල් තමයි අවදානම් කළමනාකරණය කියන්නේ. හරිද? එතකොට මේ පොයින්ට් එක ඔයාලට තේරෙන්න ඕනේ. එතනදී තව එනවා ආරක්ෂිත ක්‍රම භාවිතය, රක්ෂණ උපක්‍රම, හැඩ ගැසීම වගේ දේවල්. එතකොට හැමදෙස්සෙම පොයින්ට් එකක් ලියනකොට අපි කලින් කතා කරා කොහොමද essay question එකකට උත්තර ලියන්නේ කියලා. එතකොට මම කියලා දුන්නා එක කරුණක් පුළුවන් නම් වාක්‍ය දෙකක්වත් ලියන්න අඩුම තරමේ. එතකොට මේ දෙක ඇතුළට ඔය මං කිව්ව උමනා ටික දාගත්තා නම් හරි. හරිද? ඊළඟට බලන්න ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම කියන්නේ එයාට එළිය දිහා බලලා පේන්න ඕනේ. ඔන්න දැන් එතකොට ඔන්න දැන් හිතන්නකො මෙහෙම දැන් ඔයා කොහෙට හරි කඩේකට යනවා. ඔයාට ඕනේ ඔයාට උමනා මොකක් හරි දෙයක් දැනෙනවා. මට මේ විදිහ එකක් තිබුණොත් හොඳයි කියලා. ඔයා කියනවා මේ මුදලාලි මට මේ වගේ එකක් තියෙනවද ගන්න මේ පාටින් මෙහෙම අර මට පහසුවෙන් මගේ වැඩේ කරගන්න පුළුවන් දෙයක්. එයා කියනවා තාමත් එහෙම එකක් වෙළඳ පොලේ නැහැ කියලා. අන්න එතනින් ඔයාට එනවා ව්‍යාපාර අවස්ථාවක් ඔයා හඳුනාගත්තා. එහෙමද? එතකොට වෙජිටේරියන් අයට නේද? වෙජිටේරියන් අයට ප්‍රෝටීන් ගන්න තියෙන මේ විදි ටිකක් අඩුයි එයාලට. කවුරු හරි ගිහින් අහනවා මේ වෙජිටේරියන් අයට දවසේ ප්‍රෝටීන් ගන්න පුළුවන් මොකක් හරි තියනවද මුදලාලි මට ගන්න කියලා. එයා කියනවා නෑ එහෙම එකක් තාම නෑ. ඔයාලට ෆිෂ් ඔයිල් හරි මොනවා හරි බොන්න වෙයි ඔහොමම කියලා. එතකොට ඔයාලට ටක් ගාලා එන්න ඕනේ අදහසක් මම මොකක් හරි කොළ જાතියකින් මොකක් හරි එකකින් එහෙම නැත්නම් ටක් ගාලා ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න ගත්තා නම් හරි පොඩ්ඩක් ටෙස්ටිං වලට ගියා නම් හරි මේ ප්‍රෝටීන් ගණන් එහෙම චෙක් කරගෙන ඔහොම කියලා. අන්න එතන තමයි ව්‍යාපාර අවස්ථාවක් හඳුනා ගැනීම කියන්නේ. හරිද? ඒ කරුණ මම ලොකුවට කියන්නේ නැහැ. ඔය අදහස අරගෙන රචනා ප්‍රශ්නයකට ආවත් ලියන්න. ඊළඟට නිර්මාණශීලීත්වය හා නවෝත්පාදන හැකියාව. දෙයක් දෙන්න කියලා. මොනවා හරි දෙයක් අලුත් දෙයක් දෙන්න. හැමෝම ගහන බිස්කට් එක ගහලා එළියට දැම්මහම මේවා වෙන්නේ නැහැ. දැන් බලන්න චීස් ක්‍රැකර් කියලා බ්‍රෑන්ඩ් එකක් ආවනේ. කට්ටිය එකපාරටම ආයව මංචි කොමේ කියලා එකක් ආව කොමේ එක. කොමේ එක බලන්නකො හැමෝම කරේ එකම දේ. හැමෝම හාල් වලින් පිටි හැදුවා. හැමෝම හාල් වලින් වෙන කෑම හැදුවා. ඒගොල්ලෝ හාල් වලින් බිස්කට් එකක් ගැහුවා. නේ? ඒක බලන්න ඒක නිර්මාණශීලීත්වය. එයා පාවිච්චි කරපු අමුද්‍රව්‍ය සාමාන්‍ය හාල් පිටි කරන්න ගන්න හාල්ම තමයි එයා ගත්තේ. ඒකෙන් නමුත් එයා මොකද්ද කරේ? නිර්මාණශීලීව හිතුවා. ලස්සන නමක් දැම්මා. මිනිස්සු අතරට එන නමක් දැම්මා. මිනිස්සු කැමති විදිය විවිධ ෆ්ලේවර්ස් දැම්මා. බාබකියු, චීස් ඔහොම කීකී තිබුණානේ. විවිධ ෆ්ලේවර්ස් දැම්මා. එයා අල්ලගත්ත ටක් ගාලා එයාගේ මොකද්ද? එයාගේ ක්‍රවුඩ් එකේ අල්ලගත්තා. එයා එළිය අල්ලගත්තා. ටක් ගාලා ඒ කාලේ කඩවලක් නැති වුණානේ අන්තිමට. මිනිස්සු අරගෙන මේ එක කාලෙක නැති වෙන තරමටම ඒගොල්ලොන්ගේ මේ ඉල්ලුම ඩිමාන්ඩ් එක මිනිස්සුන්ගේ. එතකොට ඒවා තමයි නිර්මාණශීලීත්වය නවෝත්පාදන හැකියාව. එයාට තිබුණනේ ඒ කොම එක හදන එකෙන්ම තව ක්‍රීම් ක්‍රැකර් එකක් හදන්න. එයාට තිබුණා තව චොක්ලට් බිස්කට් එකක් හදන්න. තව මොකක් හරි එකක් හදන්න. ඒක නෙමෙයි අලුතෙන් හිතුවා අලුත් දෙයක් කරා සාර්ථක වුණා. ඒක තමයි මේ කාරණාවෙන් කියන්නේ. එතකොට මෙතන තව දීලා තියෙනවා
නවෝත්පාදනයකදී සිදුවනුයේ යමක් කිරීම සඳහා ඇති සම්පත හෝ සාම්ප්‍රදායික ක්‍රමය අලුත් හා වඩා ඵලදායී ක්‍රමයක් ලෙස වෙනස් කිරීම. ඔන්න ඔයක දාන්න පුළුවන් නම් හරි නිර්මාණශීලීත්වය ගැන කියනකොට අගය එකතු කිරීම, ආයි කියන්න සාම්ප්‍රදායික ක්‍රම අභිබවා යාම, සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩි වෙන විදිහට ආහාර හරි මොකක් හරි නිෂ්පාදනය කිරීම, ඔය වගේ දේවල් ඔන්න ඔය පොයින්ට් එක ලියන්න આવොත් දාන්න. හරිද? උදාහරණයක් දාන්න ඔයාලට වෙලාව තියෙනවා නම් ඇත්තටම උදාහරණ දැම්මොත් සෑහෙන හොඳයි. ඔය අහන ඔය වගේ කරුණු වලට ඊළඟට පැහැදිලි දැක්මක් තියෙනවා. දැන් ඔයා ඔන්න හිතන්නකෝ වේදම් කරන්න හදනවා මොකක් හරි අර මං කිව්ව වෙජිටේරියන් අයට හදන මේකක් හදන්න. හරිද? මොකක් හරි කෑමක්. දවසට මේකෙන් එකක් කෑවහම හරි ඔගොල්ලොන්ට මේක නිකන් ස්නැක් එකක් වගේ ඔයාලට එක බිස්කට් එකක් ගත්තාම දවසකට ඇති කියලා. වෙජිටේරියන් අයට ප්‍රෝටීන් ගන්න සම්පූර්ණ වෙන්න ඔන්න අයිඩියා එකක් ආවා. ඔයා නිකන් හිතනවා ඔක. ඊට පස්සේ ඔයා නිකන් ටෙස්ට් කරනවා. හැබැයි ඔයාට දැක්මක් නැහැ. ඔයාට හිතෙන්නේ නැහැ පැහැදිලිව මොකක්ද ඉස්සරහට වෙන්න ඕනේ. ඔයා හිතනවා ඔයා නිකන් ගේනවා, ඔයා නිකන් කරලා බලනවා, නිකන් පිටි කරලා බලනවා. ඔයාගේ අයිඩියා එකක් නැහැ. බිස්කට් එකක්ද මං හදන්නේ, නැත්නම් වෙන මොකක් හරි කැප්සූල් එකක්ද මං හදන්නේ, එහෙම නැත්නම් මොකක් හරි පිටි එකක් වගේ එන්න හදනවද අදහසක් නැහැ. නමුත් ගේනවා මොනවා හරි ටිකක් ටෙස්ට් කරනවා. එහෙම හරියන්නේ නැහැ. ඔයා හිතනවානේ මම මේකෙන් ටාගට් කරන්නේ මොනවද වැඩිපුර? මම කාබෝහයිඩ්‍රේට් වැඩිපුර දෙන එකද, ප්‍රෝටීන් දෙන එකද මං ටාගට් කරන්නේ? නැත්නම් දෙකමද? ඔහොම ඔයා හිතන්න ඕනේ. පැහැදිලි දැක්මක් තියෙන්න ඕනේ. ඒ වගේ කරුණු දාන්න ওই පොයින්ට් එකේ යටතට. ඊළඟට දූරදර්ශී බව හා අරමුණු. දූරදර්ශී බව කියන එක මම එකකට දුන්නේ, අරමුණු හා ඉලක්ක සැකසීම එකකට දුන්නේ. දුර දකින්න පුළුවන් වෙන්න ඕනේ. මේක මම දැම්මොත් මිනිස්සු කයිද නැද්ද? ඇත්තටම මෙහෙම මිනිස්සු කයිද මේ වගේ බිස්කට් එකකට කැමති වේද? දැන් මිනිස්සු කන්නම අකමැති දෙයකින් හදලා හරියන්නේ නැහැ නේ. දැන් මොනවා හරි දෙයක් වුණා මිනිස්සු කන්නම අකමැති දෙයක් මම කැමි. දැන් අපි හිතනවා මොන හරි ටොෆි జాතියක්. හරිද? ඕක හදනවා අමුතු జాතියක. මොකක් හරි මිනිස්සු සාමාන්‍යයෙන් මෙහි ලංකාවේ හොයාගන්නත් බැරි අමුද්‍රව්‍යයක් එක්ක මිනිස්සු වැඩි කන්න අකමැති අමුද්‍රව්‍යයක්. එහෙම වුණාම එයාගේ දියුණුවක් නැහැ. එයාට ඒක වැඩි හිතන්නකෝ එයාගේ මොකක් හරි වගාවක් හරි යාට නොමිලේම හරි ඔය මොනවා හරි අමුද්‍රව්‍ය ටික හම්බෙනවා. එයාට එහෙම හම්බුණත් එයා ඒකෙන් අර වගේ ප්‍රොඩක්ට් එකක් කරලා තේරුමක් නැහැ. දූරදර්ශී වෙන්න ඕනේ. එයාට පුළුවන් ඒක එක්ක කන්න පුළුවන් තත්ත්වයටපත් කරලා වෙනස් විදිහට ඔය මොකක් හරි කරව. දැන් දූරියන් ගත්තාම බලන්නකො දූරියන් කන්න නැති මිනිස්සු ඉන්නවනේ. නමුත් දූරියන් ටොෆි තියනවා නේද? දූරියන් ටොෆි, දූරියන් ජෙලි අනම්මනම් ඔය නම්මනම්. ඒ මිනිස්සු ඒව කනවා. එතකොට ඒ විදිහට දූරදර්ශී වෙන්න ඕනේ. මම මේක කරත් මොකක් වෙයිද? මම මෙච්චරක් ආයෝජනය කරත් මට මොකක් වෙයිද? මම මේ ප්‍රොඩක්ට් එක හදන්න මේ වගේ ලෝන් එකක් අරගෙන මට මේකේ ලාභයෙන් පියව ගන්න පුළුවන්ද? නේ? ওই වගේ දේවල් එයා දැනගන්න ඕනේ. වගේම ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ, කැපවීමක් තියෙන්න ඕනේ, හැමදෙස්සෙම සුබවාදී වෙන්න ඕනේ. පුළුවන් වේද දන්නේ අයියෝ කීකේ හිතලා හරියන්නේ නැහැ. මම කොහොම හරි ගන්නවා, බැරි වුණත් බලමු. එතනදී අවදානම් කල්පනාකරණය එයාට උදව් වෙනවා. එයා සුබවාදීව හිතලා වැඩ කටයුතු කරනකොට ආත්ම විශ්වාසයට උදව් වෙනවා. එතකොට ওই වගේ කරුණු ඔයාට දාගෙන යන්න පුළුවන්. මං කියන්නේ දැන් ඔයාලා අද මේ ක්ලාස් එක ඉවර වෙලා පුළුවන් නම් 13 වෙනි පාඩම උඩින් ඉඳන් යටට චුට්ටක් නිකන් බලාගෙන යන්න මොනවද තියෙන්නේ කියලා. හරිද? එතකොට ආයෙත් මතක් වෙයි. එතකොට ඔයාට ඇත්තටම එක්සෑම් එකට ආවත් මොනවම හරි කරගන්න අද මේ තියෙන පේපර් ක්ලාස් එකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි. හරිද? මම ටක් ගාලා යනවා අනිත් ප්‍රශ්නෙට. ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමේදී ෂඩුවත විශ්ලේෂණයේ වැදගත්කම විස්තර කරයි. ඔන්න හොඳ ප්‍රශ්නයක්. මේක රචනා ප්‍රශ්නයක්. බලන්න question number 2 කියලා දාගන්න. ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමේදී ෂඩුවත SWOT analysis කියන්නේ මේක. ෂඩුවත විශ්ලේෂණය. හරිද? එතකොට ෂඩුවත විශ්ලේෂණය කියන්නේ මොකක්ද? ඔන්න රචනා ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්නයකට උත්තර ලියන විදිය මම කියලා දීලා තියෙනවා. මොකක්ද මුලින්ම නිර්වචනයක් තියෙන්න ඕනේ. ඒ පොඩ්ඩක් හඳුන්වලා තියෙන්න ඕනේ. ඊට පස්සේ වැදගත්කම ලියාගෙන යන්න ඕනේ. හරිද? මම ටක් ගාලා අරගෙන යන්නම් ෂඩුවත විශ්ලේෂණයේ කොටසට. මෙන්න බලන්න. question number 2. අපෙන් අහලා තියෙන මොකද්ද? ප්‍රශ්නේ බලන්න. අපෙන් අහලා තිනවා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමේදී ෂඩුවත විශ්ලේෂණයේ වැදගත්කම විස්තර කරයි. මෙතනදී
අර නංගි කෙනෙක් ඇහුවා ක්ලාස් එකේදී අපි මොකද්ද කරන්න ඕනේ? මෙතනදී අපි ව්‍යාපාර අවස්ථාවක් කියන එක නිර්වචනය කරන්නත් ඕනේද? ශදුවත කියන එක විශ්ලේෂණය කරන්නත් ඕනේද කියන එක. එතකොට මගේ අදහස මම වගේ නම් ගොඩක් වෙලාවට ওই දෙකම විස්තර කරනවා. ව්‍යාපාර අවස්ථාවක් යනු කියලා ටක් ගාලා වාක්‍යකින් දෙකකින් ලියලා තමයි මම ශදුවත යනු කියලා ලියන්නේ. මොකද රිස්ක් එකක් ගන්න ඕනේ නැති හින්දා. හරිද? නමුත් කොහොම වුණත් ශදුවත විශ්ලේෂණය කියන යනු කියන එක ඔයාගේ අතින් ලියවෙන්න ඕනේ. එතකොට බලන්න ඔයා ලියනකොට ටක් ගාලා ලියන ව්‍යාපාර අවස්ථාවක් යනු. හරිද? ඔන්න ලියා ගන්න මම කියවන්නම් ඊට පස්සේ කියලා දෙන්නම්. ව්‍යාපාර පරිසර සාධකවල වෙනස් වීම ඇසුරෙන් නිර්මාණය වන ව්‍යාපාරික සාධකවල සහයෝගය ලබා ගනිමින් ව්‍යාපාරික සාධකවල සහයෝගය ලබා ගනිමින් ලාභදායීව ව්‍යාපාර කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාවකි. මෙන්න මේ ටික තමයි මං කිව්වේ. ඔය ටික මගේ ඉල්ලීමක් අද ක්ලාස් එක ඉවර වෙලා ඔය කරපු පේපර්ස් ටිකවත් අඩුම තරමින් බලන්න පුළුවන් නම් මේ පාඩම් බලන්න. හරිද? මේක නැති අය කවුරු හරි ඉන්නවනම් මට කියන්න මේක මොකද්ද මේ 13 ටීචර්ස් ගයිඩ් එක මම ගෲප් එකට දාන්නම්. ව්‍යාපාර පරිසර සාධකවල වෙනස් වීම ඇසුරෙන් නිර්මාණය වන ව්‍යාපාරික සාධකවල සහයෝගය ලබා ගනිමින් ලාභදායී ව්‍යාපාර කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාවක්. ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ මොකද්ද? ඔන්න ඔයාට අවස්ථාවක් දෙනවා මම. මේ අවස්ථාව ඔයාගේ. කිව්වහම මොකද්ද? එතන හැමදෙස්සෙම වෙන්නේ පොසිටිව් අදහසක් නේද? මේක දුක්බර අවස්ථාවක් කිව්වොත් ඒක වෙනම කතාවක්. මං කියන අවස්ථාවක් කියන වචනේ අපි තනියෙන් ගත්තොත් ඒක හැමදෙස්සෙම පොසිටිව් දෙයක් තමයි අපිට තේරෙන්නේ නේ. එතකොට මෙතනත් කියන්නේ ව්‍යාපාරයකට ඉස්සරහට යන්න නැත්නම් ආරම්භ කරන්න වියදම අඩුවෙන් කරගන්න හොඳට ලාභ ලබන්න ඒ වගේ පොසිටිව් දෙයක් ගැන තමයි හැමදෙස්සෙම කියන්නේ. එතකොට ව්‍යාපාර අවස්ථාවක් අපි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න දියුණු කරන්න ওই වගේ දෙයකට යනකොට අපි බලන දේවල් කීපයක් තියෙනවා. එතකොට ව්‍යාපාර පරිසර සාධක. ඒවට අපි කියනවා මොනවද? ව්‍යාපාර පරිසර සාධක. හරිද? ව්‍යාපාර පරිසර සාධකවල වෙනස් වීම ඇසුරෙන් ඒ කියන්නේ ව්යාපාර පරිසර සාධක කිව්වහම ඔතනදී ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගන්න යනකොට අපි ප්‍රධාන දේවල් 4ක් කතා කරනවා. ඔය 4 තමයි මේ ශදුවත කියන්නේ. හරිද? ඔන්න ඔය හතරේ වෙනස් වීම ඒ වගේ එකතු වෙලා අපිට ලැබෙන සපෝට් එක ඔය හැමදේම එකතු කරගෙන හරියට ව්‍යාපාරයක් කරන්න, හොඳට කරගෙන යන්න, ලාභ ලබා ගන්න, කොස්ට් එක අඩු කරගන්න, ඔහොම කරගෙන යන්න තියෙන අවස්ථාවක් තමයි අපි මොකද්ද? ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ. මේ තියෙන්නේ ලාභදායීව මෙතනින් තියෙනවා ලාභදායීව ව්‍යාපාර කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාවකී කියලා. හරිද? එතකොට ඔය නිර්වචනේ පාඩම් කරගන්නද උදාහරණයක් විදියට ඕව ටිකක් දීලා තියෙනවා. ඔන්න ඔහොම ටිකක් පාඩම් කරගන්න. ඊළඟට අපිට ටක් ගාලා ලියන්න ඕනේ. ඔන්න ඕක ලිව්වා ටක් ගාලා ලිව්වා ශදුවත විශ්ලේෂණය යනු කියලා. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ මෙහෙම ලියන්න. නැත්තම් මෙහෙම ලියන්න කෙලින්ම. ඔන්න ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා ක්‍රමවේද භාවිතා කළ හැකිය. ඔන්න ඔය රචනා ප්‍රශ්න ලියනවා නම් දැන් ඔයා මේ ටික ලිව්වා ව්‍යාපාර අවස්ථාවක් යනු කියලා දාලා මේ ටික ලිව්වා. ඊට පස්සේ ඔන්න ලියනවා ඊළඟට ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා ක්‍රමවේද භාවිතා කළ හැකිය. ඒ අතරින් ශදුවත විශ්ලේෂණය විශේෂ වේ. කියලා ලිව්වා. හරිද? මොකද ඒ අතරින් ශදුවත විශ්ලේෂණය විශේෂ වේ මේ තියෙන්නේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද. හරිද?
මේ තියෙන ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න භාවිත කරන ක්‍රමවේද තුනක් තියෙනවා. ගවේෂණය කියන එක යටතේ තමයි ශදුවත විශ්ලේෂණය එන්නේ, වෙළඳපොළ සමීක්ෂණය සහ නිරීක්ෂණය කියන එක. හරිද? එතකොට ඔයා ලියන්න භාවිත කළ හැකිය ශදුවත විශ්ලේෂණය මට මතක නැහැ මම මේ හිතලා උත්තර ටික මේකෙන් මේවා කරන් කියන්නේ. පොඩක් එහෙම වුණොත් ගල්පලා ලියා ගන්න. එහිදී ගවේෂණය යටතේ ව්‍යාපාර අවස්ථා සඳහා ක්‍රමවේද භාවිතා කළ හැකිය. එහිදී ගවේෂණය යටතේ ශදුවත විශ්ලේෂණය භාවිතා කරයි. එහිදී ගවේෂණය යටතේ ශදුවත විශ්ලේෂණය භාවිතා කරයි. ශදුවත විශ්ලේෂණය SW SWOT analysis කියලා තමයි අපි කියන්නේ. ඔයාට පුළුවන් නම් මෙතනදී ටග් ගාලා ගැහුවා SWOT analysis කියලා, නැත්නම් ශදුවත විශ්ලේෂණය කියලා ලිව්වා. වරහනක් දැම්මා SWOT analysis කියලා ලිව්වා. පල්ලෙහාට ගැහුවා ඊතල 4. chart එකක් වගේ දැන් අපි හදන්න යන්නේ මේ ගැලීම් සටහනක් වගේ ගැහුවා 4 ලිව්වා. මේ ශක්තියින් ඡායන ලවුන් කරා දුර්වලතා අවස්ථා තර්ජන කියලා ලිව්වා. ඒ අකුරු ටික රවුන් කරා. මේ ඇත්තටම ඉංග්‍රීසි අකුරු ටික රවුන් කරනවා නම් තමයි වැදගත්. මොකද මෙතන ස්පොට් ඇනලිසිස් කියලානේ යන්නේ. ශදුවත කියලාත් යනවා. කොහොම දෙකම කරනවා නම් ඉතින් වඩාත් හොඳයි. අර කාලෙත් එක්ක ඔය හැමදේම කරන්න ඕනේ. ඕකෙන් වෙන්නේ මේ ඔයා ඕක නිකන් ලිව්වත් ශදුවත කියලා ලිව්වත් ස්පොට් කිව්වත් ලකුණු ගන්න වෙනසක් වෙන්නේ නැහැ. නමුත් බලන කෙනාට පැහැදිලි සහ අර පොසිටිව් එකක් එන ඔයාගේ පේපරේ බලන්න. පිළිවෙලෙන් ලස්සනට කරලානේ කියන එක. හරිද? තියෙන කාලෙත් එක්ක ටග් ගාලා ලිව්වා 4කට බෙදුවා. ලිව්වා ස්ට්‍රෙන්ග්ත් ශක්තියින් ඔහොම ඔය 4 ලිව්වා. එතන හරි. ඊට පස්සේ චුට්ටක් ලියන්න ඕනේ මොකක්ද? ශක්තියින් යනු නෑ මෙහෙම ලියන්න. ශක්තියින් සහ දුර්වලතා යනු ව්‍යවසායකයාගේ ධනාත්මක සහ ඍණාත්මක කරුණුය. ඊට පස්සේ අවස්ථා හා තර්ජන යනු අවස්ථා ඒ ටික නෑ මේකේ. අවස්ථා හා තර්ජන යනු මේ තියෙන මෙතන දීලා අවස්ථා හා තර්ජන යනු පරිබාහිර පරිසරයේ ධනාත්මක හා ඍණාත්මක කරුණුය. ඔන්න එහෙම ලිව්ව ටග් ගාලා එනවා. ඊට පස්සේ දානවා ශක්තියින් යනු ධනාත්මක හා ඍණාත්මක කරුණුය. ඊට පස්සේ ලියනවා ටග් ගාලා මාතෘකාවක් ශක්තියින් යනු ව්‍යවසායකයාගේ පාලනයට යටත්. ඔන්න ලියන්න ව්‍යවසායකයාගේ පාලනයට යටත් දැනටමත් ව්‍යවසායකයා සත්ව ප්‍රදර්ශනය වන ශක්තියින්ය. උදාහරණ දෙකක් විතර ලියන්න පුළුවන් නම් එකක් හරි ලියන්න. නිෂ්පාදිතය පිළිබඳව මනා දැනුම. ඒ කියන්නේ මොකක් හරි හදන දේ ගැන එයා හොඳටම දන්නවා. එයා හිතන්නකෝ එයා ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් කරපු එක්කෙනෙක්. එයා පටන් අරන් තින්නේ මොනවා හරි ටිෂු කල්චර් පැත්ත එකක්. එතකොට එයා ඒක ගැන හොඳට හදාරලා තියෙන එක්කෙනෙක්. හරිද? එතකොට ඒක දැන් සාමාන්‍ය මොකක් හරි ඇනිමල් සයන්ස් වගේ මොකක් හරි ඩිග්‍රී එකක් කරලා කෙනෙක් ප්ලාන්ට් ටිෂු කල්චර් කරනවට වඩා ඇග්‍රිකල්චර්ම කරපු එක්කෙනෙක් ප්ලාන්ට් ටිෂු කල්චර් කරන එක වාසි. එතකොට ඒක එයාට තියෙන වාසියක්. ඒක තමා සතුව තියෙන වාසිය. එතකොට ශක්තියින් සහ දුර්වලතා කියන්නේ ව්‍යවසායකයාගේ ඇතුලේ තියෙන දේවල්. එයා ළඟ තියෙන දේවල්. අවස්ථා හා තර්ජන කියන්නේ එයාගේ හින්දා නෙමෙයි ඒවා බාහිර පරිසරයෙන් එයාගේ ව්‍යාපාරයට ඇති වෙන දේවල්. හරිද? එතකොට බලන්න මේකෙදි ශක්තියින් ගත්තොත් උදාහරණයක් විදිහට තාක්ෂණික දැනුමක් තිබීම ඔන්න ඔය වගේ දේවල් දාන්න පුළුවන්. ඊළඟට අපි දුර්වලතා ගැන කතා කරොත් ඕකේම අනිත් පැත්ත ශක්තියින් කියලා ලිව්ව එකටම
ධනාත්මක කියලා ලිව්වනම් ඒක ඍණාත්මක දාගන්න, ශක්තියින් කියන තැනට දුර්වලතා දාගෙන ලියන්න. හරිද? උදාහරණයක් විදියට බලන්න ශක්තියින් දුර්වලතා කියන එකට අපි හැමදෙස්සෙම කියනවා මේ වචන ටික. මොකද්ද? ව්‍යවසායකයාගේ පාලනයට යටත්. මොකද්ද? ව්‍යවසායකයාට පාලනය කරගන්න පුළුවන් දේවල්. එයා ළඟ තියෙන දේවල් නෑට ඔක ශක්තියින් පාලනය කරගන්න පුළුවන්. එයාගේ දුර්වලතා මගහැරව ගන්න පුළුවන්. නේ? එයාට පාලනයට යටත් ව්‍යවසායකයාගේ සත්ව තියෙන. ව්‍යවසායකයා සත්ව ප්‍රදර්ශනය වෙන. එතකොට ශක්තියින් දුර්වලතා කිව්වහම මේක මේ විදිහටම වගේ අහන්න නැතු වෙන්න පුළුවන්. ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ව්‍යාපාරයක දියුණුවට බලපාන එහෙම නැත්නම් ව්‍යාපාර අවස්ථාවක් සඳහා බලපාන ව්‍යවසායකයා සතු ව්‍යවසායකයාගේ පාලනයට යටත් ගුණාංග. එතකොට ඔයාට දාන්න වෙන්නේ ශක්තියින් සහ දුර්වලතා. අහපු ප්‍රශ්නෙට තමයි උත්තර දෙන්න ඕනේ. හරිද? ඊළඟට ශක්තියින් දුර්වලතා වලට දාන්න නොනුපුහුණු සේවකීන්, ඒ වගේම අත්දැකීම් අඩුකම, නිෂ්පාදනය ගැන තියෙන දැනුම අඩුකම, ප්‍රාග්ධනය නැතිකම, ওই වගේ දේවල් දුර්වලතා. හරිද? ඊළඟට අපිට අග්ගාලා යනවා අවස්ථා. හරිද? ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරයේ ඇති ධනාත්මක හා වාසිදායක සාධක තමයි අවස්ථා කියන්නේ. ව්‍යවසායකයාගෙන් පරිබාහිර පරිසරය. මොකද්ද? ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරේ. හරිද? තියෙන වාසිදායකයව තමයි අවස්ථා. වාසිදායකයව තමයි තර්ජන. හරිද? එතකොට අවස්ථාවලට ලියන්න උදාහරණ මට වේගෙන් කරන් යනවා. වෙලාව දැන්ටමත් ගොඩාක් ගිහිල්ලා තියෙන්නේ. ඒත් අපි කොහොම හරි කරමු. ඊළඟට බලන්න අවස්ථාවලට උදාහරණයක් තමයි අඩු තරඟකාරීත්වය. දැන් හරියට මංචි කොමේක වගේ. තව බිස්කට් එකක්වත් තිබුණේ නැහැ නේක වගේ. ටක් ගාලා ඒක අවස්ථාවක්, ව්‍යාපාර අවස්ථාවක් නේ. එයා හඳුනාගත්තා ව්‍යාපාර අවස්ථාවක්. තව හිතන්න මේ කම්පැනි එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රමිකයෝ හොඳට එඩියුකේටඩ් අය. ඒක ගැන හොඳට දන්නවා යාලා. කිසිම ප්‍රශ්නයක් කරන්නේ කිසිම ස්ටොක් එකක් අහක යන්නේ නැහැ. අපද්‍රව්‍ය මිශ්‍ර වෙන්නේ නැහැ නිෂ්පාදනයේදී. හොඳට හැමදේම වෙනවා. ඒවා Tamanට පරිබාහිර පරිසරයෙන් තියෙන වාසි. හරිද? බලන්න වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම තමන්ගේ එකට වෙළඳපොළ ඉල්ලුමක් තිබීම. එතකොට අඩු තරඟකාරීත්වය අර මං කිව්වා වගේ. ඊට පස්සේ ওই වගේ දෙක තුනක් දාන්න. හරිද? ශ්‍රම පිරිවැය අඩුවීම. ඒ කියන්නේ ඔතනදී ගන්න පුළුවන් අර කට්ටියගේ තියෙන දැනුම වැඩිකම ශ්‍රමිකයන්ගේ. ඊළඟට තර්ජන. තර්ජන ගත්තොත් ඒ කියන්නේ මොකද්ද? තර්ජන කිව්ව ගමන් ඔයාලට මතක් වෙනවනේ. අවස්ථා තර්ජන කියන්නේ ව්‍යවසායකයාට පාලනය කරන්න බැරි දේවල්. ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරයේ තියෙන ඍණාත්මක දේවල්. හරිද? ඒවා හිත කරයි. අපේ නිෂ්පාදනයේට හැමදෙස්සම එන්නේ අවාසියක්. තර්ජනයක් આવොත් එම එක්ක මොකක් හරි ප්‍රශ්නයක් එතන අපිට මොකක් හරි වෙනස් කරන්න වෙනවා. අලුත් මොකක් හරි මැෂින් එකක් ගෙනත් දාන්න වෙනවා. හිතන්නකෝ අපි ළඟ තියෙනවා අපි මොනවා හරි අපි කෝඩියල් හදන කම්පැනි එකක්. හරිද? අපි ළඟ තියෙන බ්ලෙන්ඩ් එකෙන් බ්ලෙන්ඩ් කියන්නේ අපේ ගෙදර තියෙන වගේ බ්ලෙන්ඩර්ස් නෙමෙයි. කම්පැනිස් වල පාවිච්චි කරන හින්න ලොකු ඒවානේ. ඕකක මොකක් හරි පාර්ට් එකක් මොකක් හරි වෙලා එක තැනක මේ චූටි හිතන්නකෝ ඕකේ තියෙන මේ මොනවද? තහඩුනේ ඔය හදලා තියෙන්නේ මේ මොනවද මේ යකඩ? ඕවා මිශ්‍ර වෙලා අපේ කෝඩියල් එකට පළතුරු අමරද්දි මික්ස් කරද්දි පළතුරු පොඩි කරනකොට මික්ස් වෙලා. අපි දැන් ඊට පස්සේ ටෙස්ටිං වල දන්නවනේ ක්වොලිටි ඇෂුරන්ස් ඩිපාර්ට්මන්ට් කියලා එකක් ඉන්නවා කියලා හැම ආහාර එකකම ආහාර කම්පැනි එකකම ඉන්නවා. හරිද? එතකොට ආහාර කම්පැනිස් වල විතර නෙමෙයි අනිත් ගොඩක් හරියට හරි ස්ටෑන්ඩඩ් එකට ඕනම බඩුවක් නිෂ්පාදනය කරන තැනක ක්වොලිටි එක බලන්න වෙනම කට්ටියක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝගේ තියෙන ටෙස්ටිං වලදී අහුවෙනවා මේගොල්ලෝගේ මෙටල් පාර්ට්ස් තියෙනවා කියලා. මොනවා හරි ලෝහමය කොටස් අඩංගුයි කියලා. එතකොට මොකද කරන්නේ? ඒකට එයාලට වෙනවා එක්ක මොනවා හරි අලුතෙන් දැන් ප්‍රොඩක්ෂන් එක නතර කරන්න වෙනවා. ඉතින් තියෙන ස්ටොක් එක අයින් කරන්න වෙනවා. ඒ හදපු ස්ටොක් එකම අයින් කරන්න වෙනවා. අලුතෙන් බ්ලෙන්ඩ් එකක් එතනට රීප්ලේස් කරන්න වෙනවා නේද? එතකොට ඒ වගේ දේවල් තර්ජන. තව මොනවා හරි තමන්ගේ මොකක් හරි එකකට හිතන්නකෝ දැන් ඔන්න චොක්ලට් බිස්කට් හදනවා. එකපාරටම කියනවා මොකක් හරි එකක් හොයාගන්නවා. චොක්ලට් කියන ඒවා මිනිස්සුන්ට හොඳ නෑ. චොක්ලට් ඔක්කොම තහනම් කරන්න. එතකොට මොකද වෙන්නේ? තහනම් කරනවා. එහෙම නැත්නම් මිනිස්සු මෙහෙම තරබාරු වෙලා ඉන්නවා. බිස්කට් අනම්මනම් භාවිතය වැඩි. ස්වීට්ස් අනම්මනම් තහනම් කරන්න. එතකොට චොක්ලට් හතර කම්පැනි එකේ මොකද්ද වෙන්නේ? එයා හිතුවේවත් නැති දෙයක්. එයාට ඒක පාලනය කරන්නත් බැරි දෙයක්. බාහිරින් එන දෙයක්. ඕව තමයි උදාහරණ. හරිද? එතකොට බලන්න නීති රීති රෙගුලාසි තරඟකාරීත්වය ස්වභාවික විපත් ඔය වගේ දේවල් තර්ජන වලට දක්වන්න පුළුවන්. මම මේ ගොඩක් වෙලා අරන් කිව්වට ඔයා මේක හරිම පොඩි වෙලාවකින් ලියන්න ඕනේ. මොකද මම ඔයාලට කිව්වා
මේකද රචනා ප්‍රශ්නික එක කොටසක් වගේනේ අර මම එදා ඔයාලට කියලා දුන්නේ ABC කියලා. එතකොට ඒ කොටස කියලා හිතන්නකෝ. ඕකේ එතකොට ඔයාලට විනාඩි 10යි තියෙන. ඔතන නෙමෙයි නමුත් අපෙන් අහපු ප්‍රශ්නේ. මොකද්ද අපෙන් ඇහුවේ? තාම අපි ඉන්නේ ඔතන අපෙන් අහපු ප්‍රශ්නේ නෙමෙයි. ඇහුවේ මොකද්ද වැදගත්කම? ඔන්න බලන්න ආයි මම ප්‍රශ්නෙට යන්න. විශ්ලේෂණයේ වැදගත්කම. ෂඩුවත විශ්ලේෂණයේ වැදගත්කම තමයි ඇහුවේ. එතකොට මොකක්ද ඔයා දාන්න ඕනේ? එතකොට දාන්න ඕනේ මෙන්න මේ කරුණු ටික. මෙන්න මේ කරුණු ටික. ටග් ගාලා ලියා ගන්න. ටග් ගාලා ලියා ගන්න. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා ඇති ශක්තියින් අකුරු ලස්සන කර කර ලියන්න එපා. ලස්සනට ලියන්න පුළුවන් නම් හොඳයි. එක්සෑම් එකේ මම කියන්නේ දැන් මේ ඉක්මනට වේගෙන් ලියලා පුරුදු වෙන්න. කියව ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා ඇති ශක්තියින් දුර්වලතා අවස්ථා හා තර්ජන පිළිබඳව විශ්ලේෂණය කළ හැකි වීම. ඊළඟ පොයින්ට් එක තරඟකරුවන් ඔන්න දැන් බලන්න වැදගත්කම කිව්වහම ඔයාට මෙතන වැදගත්කම කීයක් දෙන්න තියෙනවද බලන්න ටීචර්ස් ගයිඩ් එකේ වැදගත්කම 5ක් දීලා තියෙනවා. එතකොට ඔයාට මේකට වැදගත්කම 8ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට පේපර් මාකින් වලදී මේක ඇහුවොත්. එතකොට ඔයා පුළුවන් තරම් මේ 5ම ලියන්න ඕනේ. තේරෙනවද? එතකොට ඔයා දැන් ඔන්න පළවෙනි පොයින්ට් එක ලිව්වා. ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ශක්තියින් ෂඩුවත ගැන දැනගෙන ඉන්න එක වැදගත් කියලා. එතන ඔන්න පළවෙනි පොයින්ට් එක ලියලා යටින් ලිව්වා. ෂඩුවත විශ්ලේෂණය සිදු කිරීම මගින් ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් අවස්ථා නම් මනම් හඳුනා ගන්න පුළුවන්. හොඳ දැනුමකින් හොඳ අත්දැකීමකින් ව්‍යාපාරය දියුණු කරන්න කටයුතු කරන්න පුළුවන්. ඔන්න චුට්ටක් හැඳින්වුවා පළවෙනි පොයින්ට් එකේ. හරිද? ටග් ගාලා යන දෙවෙනි පොයින්ට් එක තරගකරුවන් පාරිභෝගිකයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වීම. මොකද දෙවෙනි කරුණ? තරඟකරුවන් පාරිභෝගිකයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වීම. එතකොට ওই පොයින්ට් එක ලිව්වා, ටග් ගාලා ලිව්වා තරඟකරුවන් ගැන හඳුනා ගැනීම තුලින් එයාලත් එක්ක අපිට සංසන්දනය කරලා අපේ අඩුපාඩු මොනවද? අපි එයාලව හඹා යන්න මොනවද කරන්න ඕනේ? එයාලා නොකරපු අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔහොම දැනගන්න පුළුවන්. පාරිභෝගිකයන් හඳුනා ගැනීම තුලින් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට අනුව ඕන දේ දෙන්න පුළුවන්. ඒකට තමයි කෙනෙක් සාර්ථක වෙන්නේ. හැමදෙස්සෙම තමන් අඳින එක නෙමෙයි ඕනම තැනකදී එහෙම අපිට කෙනෙක් සතුටු කරන්න ඕන නම් අපිට ඕන දේ නෙමෙයි අපි කරන්න ඕනේ. හරිද? ඒ කෙනාට ඕන දේ. ඒක නරක දේවල් නෙමෙයි මම කියන්නේ දැන්. ඕක ගන්නකො මේකට අපේ සහෝදරයෙක්ට හිතනකො තෑග්ගක් දෙනවා කියලා. ඔයා දෙන තෑග්ග ඔයා ආසපාටින් නෙමෙයි දෙන්න ඕනේ. ඒක ආසපාටින් දෙන්න ඕනේ. විශේෂයෙන්ම වෙළඳ පොලකදී සාර්ථකත්වයට නම් ඔයා පුළුවන් තරම් බලන්න ඕනේ. ඔයාට කැමති දේ නෙමෙයි එයාට කැමති දේ ලබා දෙන්න. හරිද? එතකොට පාරිභෝගිකය ගැන දැනගන්න එක ඉතාම වැදගත්. ඊළඟට ව්‍යාපාරයේ හා තුන්වෙනි කරුණ ව්‍යාපාරයේ හා එහි තරඟකරුවන්ගේ ශක්තියින් දුර්වලතා ඇගීමට හැකිවීම. ව්‍යාපාරයේ සහ එයාලත් එක්ක ඔයාට තරඟකාරීව ඉන්න අනිත් අය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අගයන්න පුළුවන්. මෙයා මම හදන්නේ චොක්ලට් බිස්කට් එකක්, මෙයාත් හදන්නේ චොක්ලට් බිස්කට් එකක්. මෙයාගේ මගේ මොකද්ද තියෙන වෙනස? මෙයාලගේ රස වෙනස් ටිකක් බලන්න ඕනේ මොකද්ද කරන්නේ. ওই විදිහට අවබෝධයක් එනවා. දුර්වලතාවයක් ඔයා දකිනවා. මෙයාලගේ මේ බිස්කට් එකේ මට හිතෙනවා මෙතන අවුලක් තියෙනවා. අපි ඊට එහෙම නැති වෙන්න හදන්න ඕනේ. අපි හදන එක ඊට වඩා හොඳට හදන්න ඕනේ. ඔහොම ගන්න පුළුවන්. ඊළඟ පොයින්ට් එක මම වේගෙන් කියගෙන යනවා. මොනවා හරි ඕන නම් අහන්න. නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා ඒවා කාර්යක්ෂමව නිෂ්පාදනය හා අලෙවි කිරීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවීම.
ඇත්තටම මෙතන තියෙන කරුණු පහ මම ලියනවා නම් ඊට වඩා ගොඩාක් කඩලා ලියනවා. කරුණු 8කට විතර ලියනවා. ඔයත් එහෙම ලියන්න කිසි ප්‍රශ්න නැහැ. මම හැමදෙස්සෙම කියන්නේ. ඔයා මේකේ තියෙන එක නිර්වචනවලදී බොහෝ දුරට ඒ වචන ටික ඒ විදිහටම දානවා නම් හොඳයි. එහෙම නැතුව මේ වගේ දෙයකදී ඔයා හැබැයි එකම දේ ලියන්නත් එපා. එකම දේ ආයි එකම දේ ලියලා තියෙනවා කියලා දැනෙන්න දෙන්නත් එපා. පුළුවන් තරම් හොඳට ලියන්න කරුණු ටික කඩලා අරන් කියන්න පුළුවන් නම් ලියන්න තමයි විශ්වාසයක් තියෙනවා නම් ලියන්න. හරිද? එතකොට නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා ඒවා කාර්යක්ෂමව නිෂ්පාදනය හා අලෙවි කිරීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වීම. ඊළඟට තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම් අගය කිරීමට හැකියවීම. හරිද? තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම් අගය කිරීමට හැකියවීම. ඒක නම් අන්තිමට ලියනවා නම් හොඳයි. තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම් අගය කිරීමට ඒ කියන්නේ ඔතනදී කම්පෙයාර් වීමක් තමයි ඔතනදිත් වෙන්නේ. කියන අපි බලනවා මෙයාගේ හොඳයි. එතකොට මෙයාගේ මේක හොඳයි. හොඳ දේවල් ටික කොහොම බලලා අපිට ගන්න පුළුවන්. ওই වගේ දේවල් ඇත්ත මේ පොයින්ට් එක අන්තිමට ලියනවා නම් හොඳයි. ඊට කලින් අනිත් පොයින්ට් එක ලියන්න. හරිද? ලියලා පොඩ්ඩක් විස්තර කරන්න. ඔය හැම පොයින්ට් එකකම වැදගත්කම කියලා ලියුව හැම පොයින්ට් එකක් යටතේම අඩුම තරමේ රූල් දෙකක්වත් විස්තර කරන්න ඕනේ. එතකොට ඔය කිව්ව ප්‍රශ්නේ ඔය විනාඩි 10කින් විනාඩි 9ක් කියලා තමයි මම හිතන්නේ හැමදෙස්සෙම කියන්නේ. මොකද අමුන්නන ඒවා ඔය හැමදේමත් එක්ක එතනට විනාඩි 4ක් 5ක් වෙනම යනවා. එතකොට විනාඩි 9කින් ওই ටික ලියලා ඉවර කරන්නට ඕනේ. හරිද? ඊළඟට ව්‍යවසායකයන් තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා විවිධ උපාය මාර්ග භාවිතා කරයි. ව්‍යවසායකයන් විසින් සුලභව භාවිතා කරනු ලබන එවැනි උපාය මාර්ග දෙකක්. ව්‍යවසායකයෙක් තමන්ගේ ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්න හැමතිස්සෙම උපාය මාර්ග භාවිතා කරනවලු. බලමු මොනවද ඒ උපාය මාර්ගවල දෙකක් අපෙන් අහලා තියෙනවා. මොකද අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ? ව්‍යාපාරේ වැඩි දියුණු කරගන්න එයා පාවිච්චි කරන දේවල්. ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න එයා පාවිච්චි කරන දේවල්. එකකට ලියන්න පුළුවන් අපිට ව්‍යවසායකත්ව කුසලතා හඳුනා ගැනීමේ ලියන්න ව්‍යවසායකත්ව කුසලතා හඳුනා ගැනීමේ ව්‍යවසායකත්ව කුසලතා හඳුනා ගැනීමේ මෙවලම් භාවිතා කිරීම. මෙවලම් භාවිතා කිරීම. අපිට එයාගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මොනවද ව්‍යවසායකත්ව කුසලතා හඳුනා ගැනීම මෙවලම් පාවිච්චි කරලා එයාගේ අඩුපාඩුකම් එයාට හදාගන්න පුළුවන්. ආයෙ ඔතනදී වට දාන්න පුළුවන් මේ ශදුවත විශ්ලේෂණය සිදු කිරීම කියලත්. මනා කළමනාකරණයක් පවත්වාගෙන යාම. මනා කළමනාකරණයක් පවත්වාගෙන යාම. මනා කළමනාකරණයක් පවත්වාගෙන යාම. තව ඔකට අපිට දාන්න පුළුවන් දැනුමින් පොහොසත් ශ්‍රමිකයින් භාවිතා කිරීම. දැනුමින් පොහොසත් ශ්‍රමිකයින් භාවිතා කිරීම. හරිද? ඊළඟට තව දාන්න පුළුවන් වෙළඳපොළ සමීක්ෂණ සිදු කිරීම. වෙළඳපොළ සමීක්ෂණ සිදු කිරීම. වෙළඳපොළ සමීක්ෂණ සිදු කිරීම. හරිද? හරි. ඔන්න ඔය ටිකෙන් කැමති දෙකක් දාන්න පුළුවන්. ඔය කිව්ව දේවල් හරි. බය වෙන්න එපා. ඒ කිව්ව කාරණා හරි. ව්‍යවසායකෙක් විදියට ව්‍යාපාරය දියුණු කරන් යන්න ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි අහන්නේ. ඔතනින් අපි කිව්ව කැමති ඒ වගේ කැමති දෙකක් ඔයාලට දාන්න පුළුවන්. ඔන්න දීලා තියෙනවා ප්‍රශ්නයක්. දැන් මේ කොටස ඉවරයි. මේ ස්ලයිඩ් එකට එන ටක් ගාලා මම කියන්නම්. ව්‍යවසායකත්වය ව්‍යවසායකත්ව සාර්ථකත්වයේ සහිත මිනිසුන් ධෛර්ය සම්පන්න ව්‍යාපාරිකයන් ලෙස හැඳින්වේ. ඔන්න අපිට කියනවා ප්‍රශ්නයක් දීලා තියෙනවා මේක ස්ට්‍රක්චර්ඩ් එකක්. ව්‍යවසායකත්ව සාර්ථකත්වයේ සහිත මිනිසුන්. ව්‍යවසායක අලුත් දෙයක් කරලා සාර්ථක වෙච්ච මිනිස්සු ධෛර්ය සම්පන්න ව්‍යාපාරිකයෝ කියලා අපිට කියන්න පුළුවන්ලු. පහත ලක්ෂණ සහිත එක්තරා පුද්ගලයෙකුට තමාගේ කෘෂි ව්‍යාපාරයක්
ආරම්භ කිරීමට අවශ්‍යව ඇත. එතකොට ලක්ෂණ වගේක් දීලා තියෙනවා අපෙන් අහනවා ඉහත ලක්ෂණ අසුරෙන් ව්‍යවසායකයෙකු ලෙස දියුණු වීමට අවශ්‍ය කුසලතා 3ක් ලියන්න. එතකොට අපි කලින් කතා කරා යා ළඟ තියෙන ඕන කුසලතා දැක්කද? ඔයා එතන ඒ ටික බැලුවා. ඒ දැනුමෙම මෙතනත් ලියන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙන්න ඕනේ මොනවද මේ අහන්නේ හැමදෙස්සෙම එකම ටික තමයි කියන එක. හරිද? එතකොට බලන්න යාට තියෙන්න ඕන මෙතනින් තියෙන සමහර කාරණා බැලුවොත් ඇත්තටම මේ ඔක්කොම ඕනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මෙතන අපි ගන්න ඕනේ වැදගත් ටික. හරිද? එතකොට බලන්න බොහෝ මිතුරන් ඇති කර ගැනීමට හැකියාව. ඒක ගොඩාක් දුර ගිහිල්ලා තමයි අපිට උවමනා වෙන්නේ. ඒ කියන්නේ ඔయిత වඩා අපිට උවමනා දේවල් තියෙනවා. ටක් ගාලා බලනවා දෙවෙනි එක. මුදල් කළමනාකරණය කර ගැනීමට ඇති හැකියාව. මෙතන මුදල් කියන්නේ මොකද්ද? වියදම් කරන මුදලද මොකද්ද කියන හරියට දීලා නැහැ නේ. ඒකත් චුට්ටක් තියන්න. පාඩු විඳලා ගැනීමට ඇති හැකියාව. ඒකත් තියන්න. ඊට වඩා ඔන්න එනවා අපිට ඊළඟට හොඳ එකක්. අවදානම් මගහැර ගැනීමට හැකියාව. අපි ඒක ලිව්වා. ටක් ගාලා ලියනවා අංකයකට මොනවද? ලියා ගන්න question number 4 අංක 1 දාලා ලියා ගන්න මෙතනින්. අවදානම් මගහැර ගැනීමට ඇති හැකියාව. අවදානම් මගහැර ගැනීමට ඇති හැකියාව. ඊළඟට කියනවා ආතතිය සමග ජීවත් වීමට ඇති හැකියාව. ඔය මොකද්ද ඔය කියන්නේ දැන්? ඔයාලා දන්නා ගොඩක් බිස්නස්මන්ලා ගත්තාම අර කියන්නේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ යාලා. ගෙදරත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. ඔහොම කතාවන්නේ කියන්නේ. නමුත් ඒක ඊට වඩා වැදගත් පොයින්ට්ස් අපිට ඉස්සරහට තියෙන්න පුළුවන්. අපි බලනවා ඊළඟ එක. ඔන්නාව හොඳ පොයින්ට් එකක්. නව ප්‍රවණතා සොයා ගැනීමට හැකියාව ඇත. නව ප්‍රවණතා සොයා ගැනීමට හැකියාව ඇත. ඒකත් ලිව්වා. නව ප්‍රවණතා සොයා ගැනීමට හැකියාව ඇත. ඊට පස්සේ එනවා මොකද්ද? ශක්තියින් හා දුර්වලතා හඳුනා ගැනීමට හැකියාව ඇත. අන්න ඒකත් වැදගත්. ශක්තියින් හා දුර්වලතා හඳුනා ගැනීමට හැකියාව ඇත. ඒකත් ලිව්වා. ඊළඟට පළදායි මිනිසුන් කුලියට ගැනීමට හැකියාව ඇත. ඔන්න බලන්න. හරියටම බැලුවොත් අවබෝධයක් නැතුව ඔයා මේ ප්‍රශ්නේ ගත්තොත් ඔයාට හිතෙන්නේ මේ ඔක්කොම උමනයි නේ කියලා. නමුත් ප්‍රධාන කාරණා ටිකක් අපි කතා කරා. ඒ ටිකෙන් තමයි ඔයා තෝරලා දාන්න ඕනේ. එතකොට ඒක හරි. ඊළඟට අපි යනවා ව්‍යාපාර සැලැස්මක් යනු කුමක්ද? ඊළඟට මේ පාඩමෙන් ප්‍රශ්න වැඩිපුරම අහන තැනක් තමයි මෙන්න මේක. ව්‍යාපාර සැලැස්ම. ඔන්න දැන් මම එනවා ව්‍යාපාර සැලැස්මට. අපි ව්‍යාපාර ගැන කතා කරා. ව්‍යාපාරයක ඉන්නවන ව්‍යවසායකයෙක් පටන් ගන්න. ඊට පස්සේ කළමනාකරණය කරන කළමනාකාරයෙක් ඉන්නවා. ඒ වගේම මේකේ මොකක් හරි ප්ලෑන් එකකට යන්න ඕන. සැලැස්මක් තියෙනවා. ඔය සැලැස්මට තමයි අපි ව්‍යාපාර සැලැස්ම කියන්නේ. හරිද? එතකොට ලියා ගන්න ටක් ගාලා ලියා ගන්න question number 4 දෙවෙනි කොටස, දෙවෙනි අණු කොටස. ව්‍යාපාර සැලැස්මක් යනු ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාවන් පිළිබඳව විස්තරයක් සහිත ආර්ථික වර්ධනය ස්ථාවරත්වයට පත්වීම මම මේ නිල් පාටින් highlight කරලා තියෙන්න කියන්නේ. මේ ටික කියන්නේ සාර්ථකත්වයට පත්වීම ව්‍යාපාර ශක්තියින් ඇතුළු සියලු මංග ඇගයීමකට ලක් කරන හා විශ්ලේෂණය කරන ලිඛිත නිර්මාණයකි. මොකද්ද කියන්නේ? අපේ ව්‍යාපාරයේ අනාගතේ කරන්න ඉන්නේ මොනවද? අපි කොහොමද මේක වර්ධනය කරගන්නේ? කොහොමද අපිට මේවට යන වියදම? කවුද අපිට වියදම් කරන්නේ? කවුද අපිට ස්පොන්සර් කරන්නේ? කොහෙන්ද අපි මැටීරියල්ස් ගන්නෙ? ඔය හැමදේම තියෙන එක ලිඛිත නිර්මාණයක්, ඩොකියුමන්ට් එකක්. එහෙම නැත්නම් මොකක් හරි ලිඛිත දෙයක් තමයි අපි ව්‍යාපාර සැලැස්මක් කියලා කියන්නේ. ඔන්න ඔය නිර්වචනේ ලිව්වා. පුළුවන් නම් ලියන්න. ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ව්‍යාපාර සැලැස්මක් දියුණුවට සාර්ථකත්වයට ව්‍යාපාර සැලැස්මක් අත්‍යවශ්‍යයි කියලා ලියන්න වෙලාව තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේත් හරි. ඔන්න question number 5. ඒකත් මොකක්ද අහලා තියෙන්නේ? රටක ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වයේ ඍජුවම බලපායි කියලා ව්‍යවසායකත්වයේ අර්ථ දක්වන්න. ව්‍යවසායකත්වයේ අපි අර්ථ දක්වුවද කලින්? නෑනේ.
ටක් ගාලා යමු ව්‍යවසායකයෙක් යනු කවුද කියන තැනට. ව්‍යවසායකත්වයේ යනු නව සොයා ගැනීම හා නව ක්‍රම උපයෝගී කරගනිමින් ආර්ථික වශයෙන් වැදගත් වන භාණ්ඩ හා සේවා ව්‍යාපාරික මට්ටමකින් නිෂ්පාදනය කිරීමට පුද්ගලයෙකු සතු හැකියාවයි. ව්‍යවසායකත්වය කියන්නේ අලුතෙන් සොයා ගැනීම කරලා අලුත් ක්‍රම උපයෝගී කරගෙන ආර්ථික වශයෙන් වැදගත් වෙන. නිකන් අලුතෙන් හොයාගෙන කිසිම වැදගත් නැති දෙයක් වුණත් අපිට කරන්න පුළුවන් අලුත් දෙයක් කියලා. නමුත් එහෙම නෙමෙයි ආර්ථික වශයෙන් වැදගත් වෙන්න ඕනේ. භාණ්ඩ හා සේවා ව්‍යාපාරික මට්ටමින් අපිට ඇත්තටම මේක ප්‍රොඩක්ෂන් එකක් විදිහට එළියට දාන්න, ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දාන්න. මොකක් හරි කම්පැනි එකක් පටන් අරගෙන කරගෙන යන්න පුළුවන් වෙන දෙයක් වෙන්න ඕනේ. එහෙම දේවල් හිතා ගන්න පුළුවන්. එහෙම අදහස් තියෙනවා නම් එහෙම නව සොයා ගැනීම එහෙම නිෂ්පාදනය කිරීමට පුද්ගලයෙක් සතු හැකියාවට තමයි අපි ව්‍යවසායකත්වය කියන්නේ. ලියා ගන්න නැතහොත් තවත් නිර්වචනයක් දීලා තියෙනවා. ව්‍යවසායකත්වය anu දෙකෙන් කැමති එකක් ලියන්න. පළවෙනි එක ලියනවා නම් වඩාත් හොඳයි. ව්‍යාපාරික අවස්ථා පිළිබඳව නිර්මාණශීලීව හඳුනා ගනිමින් අවදානමක් දරමින් නවෝත්පාදන බිහි කිරීම මගින් ආර්ථිකව ලාභ ලැබීම සහ සමාජ සුබ සාධනය ඇති කිරීමේ ක්‍රියාවලියයි. හරිද? හරි. එකම දේ හින්දා මම ආයයි කියන්නේ නැහැ. ඊළඟට ව්‍යවසායකත්වයේ ප්‍රධාන කාර්යයන් 4ක්. ඔන්න පටල ගන්න එපා. මොකක්ද අහලා තියෙන්නේ? ව්‍යවසායකයෙකු සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ නෙමෙයි මේ අහලා තියෙන්නේ. ව්‍යවසායකත්වයේ ප්‍රධාන කාර්යයන්. දැන් මෙතනදී මම අහන්නේ හොඳට ප්‍රශ්න කියවන්න. උතර තමයි ඔයාලට වඩ දිනේ. ගෙදර ඇවිල්ලා කියන ඔක්කොම ටික ලිව්වා හරියටම ලිව්වා. නමුත් ඊළඟ තියෙන අහලා තියෙන එක නෙමෙයි. ව්‍යවසායකත්වයේ සතු විය යුතු ලක්ෂණ තමයි අර අවදානම් දැරීමේ හැකියාව නේද? නිර්මාණශීලීත්වය ඒ වගේ දේවල්. ව්‍යවසායකත්වයේ ප්‍රධාන කාර්යයන් කියලා ලිව්වොත් ඔයාලා ලියන්න ඕනේ මෙන්න මේවා. ලියා ගන්න. ව්‍යවසායකයෙක්ගෙන් වෙන්න ඕන දේවල්. නව්‍යතා සම්පාදනය. ලියන්න නව්‍යතා සම්පාදනය. නිෂ්පාදන සාධක. දෙවෙනි එක නිෂ්පාදන සාධක. වරහන් අතර දාගන්න නිෂ්පාදන සාධක වලට අපිට ගන්න පුළුවන් අපේ නිෂ්පාදනයට පාවිච්චි කරන දේවල්. අමුද්‍රව්‍ය, ශ්‍රමය, භූමිය ඔය වගේ දේවල්. අමුද්‍රව්‍ය, ශ්‍රමය, භූමිය වගේ දේවල් නිෂ්පාදන සාධක කාර්යක්ෂමව උපයෝගී කර ගැනීම. මොකද්ද? නිෂ්පාදන සාධක කාර්යක්ෂමව උපයෝගී කර ගැනීම. ඊළඟට ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. ඊළඟට නිෂ්පාදන නවීකරණය. එතකොට ඔතනින් ඔයාගෙන් අහුවොත් ව්‍යවසායකගේ කාර්යයන් මොනවද කියලා ඔයා ඔතනින් තමයි උත්තර දෙන්න ඕනේ. ඊළඟට අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක් ව්‍යවසායකක සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ 5ක්. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ප්‍රශ්නේ. හරිද? මේ ප්‍රශ්නේ කී පාරක් ආවද කියලා. හරිද? ව්‍යවසායකක සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ 5ක්. මොනවද ලක්ෂණ 5ක්? ඔන්නට අග්ගල මතක් කරගන්න අපි ලිව්වා. ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ, අවදානම් දැරීමේ හැකියාව, ආත්ම විශ්වාසය, නිර්මාණශීලීත්වය, ඉලක්ක තිබීම, අරමුණු තිබීම, අර මං කලින් කිව්ව ටිකම ඔතනට දාගන්න. මේ ප්‍රශ්න අංකෙම දාගන්න. ආයෙ බොරුවට කාලය නාස්ති කරන්න එපා. එතනින් කීපයක් නෙවෙයි දාන්න ඕනේ.
ඊළඟට ව්‍යවසායකයෙකුට හඳුනාගත හැකි ව්‍යාපාරික අවස්ථා. ඔන්න ටක් ගාලා මතක් කරගන්න. ව්‍යාපාරික අවස්ථා මොනවද? ව්‍යවසායකයෙකුට හඳුනාගත හැකි ව්‍යාපාරික අවස්ථා 4ක්. එතකොට මෙතනදී මොනවද අපෙන් අහන්නේ? මොනවද අපෙන් අහන්නේ? ව්‍යාපාරික අවස්ථා. එතකොට අපි බලුවොත් අවස්ථා කියන්නේ මොනවද? ටක් ගාලා මතක් කරගන්න අවස්ථා කියන්නේ මොනවද? ටක් ගාලා ගියා. ශක්තියන් හා දුර්වලතා කියන්නේ තමන්ගේ ළඟ තියෙන දේවල්. අවස්ථා 7 අර්ජුන කියන්නේ බාහිර පරිසරයෙන්. එතකොට ටක් ගාලා බලනවා හිතනවා බාහිර පරිසරයෙන් තියෙන අවස්ථා කියන්නේ පොසිටිව් දේවල් කිව්වම. එතකොට ටක් ගාලා බලනවා මොකක්ද අහලා තියෙන්නේ ව්‍යවසායකයෙකුට හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා. මොනවද යට හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා? මෙන්න මේ තියෙන අවස්ථා. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම, අඩු තරගකාරීත්වය තියාගන්න. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම, අඩු තරගකාරීත්වය, පාරිභෝගිකයන්ගේ ජීවන රටාවේ ඇතිවන වෙනස්කම්, අඩු පිරිවැය ශ්‍රමයේ සුලභතාවය. ඒ කියන්නේ ශ්‍රමයේ පිරිවැය අඩුයි කියන එක, අඩුවට ගන්න පුළුවන් ශ්‍රමය ගොඩක් තියෙනවා කියන එක තමයි කියන්නේ. කියන්නේ ශ්‍රම පිරිවැය අඩුයි, මිනිසුන්ට ගෙවන්න ඕන පඩිය අඩුයි. අඩු ගාණක් ගෙවලා අපිට වැඩේ කරගන්න පුළුවන්. අඩු පිරිවැය යෙදවුම් සුබලතාවය. ඒ කියන්නේ අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලට යන ගාණ අඩුයි. හරිද? හරිද? ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ තිබ්බ තැනම තියෙන උත්තර ටිකත් අපි ලියාගමු. නිෂ්පාදනයට අදාළ ව්‍යාපාර. අවස්ථා. නිෂ්පාදනයට අදාළ ව්‍යාපාර. ඊළඟට ඉතින් අපිට හොඳයි නිෂ්පාදනයට අදාළ ඒවා හඳුනාගත්තොත්. දැන් හිතන්නකෝ ඔයා මොනවා හරි තක්කාලි කියලා තක්කාලි මොනවා හරි කරනවා. තක්කාලි ඊළඟට ඔයා බලනවා අර වැක්ස් එක හදන්න මං කිය වැක්ස් එක හදන්න ඕන හාල් ගන්න ව්‍යාපාරයක් හොයාගන්න ඔයා. ඊට වගේ තක්කාලි ටික ඔයාලා ට්‍රාන්ස්පෝර්ට් කරන්න බැයි නම් ඔයා ප්‍රවාහනයට අදාළ ව්‍යාපාරයක් තෝරගන්නවා. උදාහරණ දෙන්න කියලා තියෙනවා. ඔය පොඩි පොඩි තැන් වලට ඔයාලට පුළුවන් නම් උදාහරණ දෙන්න. හරිද? නිෂ්පාදනයට අදාළ ව්‍යාපාර, ඊළඟට අමුද්‍රව්‍ය නැත්නම් අමුද්‍රව්‍ය අලවියට අදාළ ව්‍යාපාර, සැකසුම් කරණයට අදාළ ව්‍යාපාර. ඒ කියන්නේ දැන් හරියට මම අර කිව්වේ අපේ මේ සැකසුමට අපේ මේ නිෂ්පාදන ක්‍රියාවලියට උමනා කරන දේවල්. සැකසුම් කරණයට අදාළ ව්‍යාපාර, බෙදා හැරීමට අදාළ ව්‍යාපාර. හරිද? හරි. ඔන්න ඔතන මම ගොඩක් දේවල් දුන්නා. ඔතනින් කැමැති 4ක් දාන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා යටතට ඔයාට. ඊළඟට අපි එනවා ටක් ගාලා ඒකෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යවසායකගේ ව්‍යාපාරික දර්ශනය, මෙහෙවර, ඉලක්ක හා අරමුණු පිහිටුවා ගත යුතුය. ප්‍රශස්ත අරමුණක තිබිය යුතු ලක්ෂණ මොනවාද? බලන්න ලියා ගන්න. සාර්ථක කරගත හැකි විය යුතුය. අරමුණ සාර්ථක කරගත හැකි විය යුතුය. ඒ කියන්නේ මේක අපිට තේරෙන්න ඕනේ කරගන්න පුළුවන් දෙයක් කියලා. සාර්ථක කරගත හැකි අරමුණක් විය යුතුය. ඒ කියන්නේ හිතන්නකෝ මම මේ මගේ අරමුණ මේක මට ඕන අමුද්‍රව්‍ය ටික තියෙන ජපානයෙන් අමුද්‍රව්‍ය ගේනවා කියලා හිටියොත් හරියන්නේ නැහැ මේ වගේ වෙලාවක. නේද? එතකොට අරමුණ සාර්ථක කරගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඊළඟට විදේශික විය යුතුය. විදේශික විය යුතුය කියන්නේ මේ වෙනකොට කරලා නැති දෙයක් කියන එකයි කියන්නේ. හරිද? විදේශික විය යුතුය. කාලීන විය යුතුය. ඔයාට මේ කාලෙට අදාළ දෙයක් වෙන්න ඕනේ. ගැළපෙන දෙයක් වෙන්න ඕනේ. මිනිස්සුන්ට උවමනා දෙයක් වෙන්න ඕනේ. ඔයා ලබා දෙන්නේ.
මිනිසුන්ට විතරක් නෙමෙයි හිතන්නකො සත්තුන්ට උනත් ඔයාලට ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. ඒක කාලීන වෙන්න ඕනේ. අවශ්‍යතාවයට අනුව වෙන්න ඕනේ. මැනිය හැකි විය යුතුයි. ඔයාට හිතන්න පුළුවන් වෙනවා මේකේ මෙච්චරක් අඩු වෙන්න ඕනේ. මෙහෙම කියලා මැනිය හැකි විය යුතුයි. අරමුණ මයින්න ඕනේ. දැන් මයින්න පුළුවන් දේවල් තියෙනවනේ, මයින්න බැරි දේවල් තියෙනවනේ. ඔයාගේ අරමුණ ඔයාට මැනගන්න පුළුවන් එකක් එන්න ඕනේ. ඊළඟට යථාර්ථවාදී විය යුතුයි. අර මං කිව්වේ මම කවදා හරි මෙහින් ගෙනල්ලා මෙහිම දෙයක් කරනවා මං කොහොම හරි දැන් හිතා ගන්න බැරි දේවල් කියන්නේ නැතුව අරමුණ යථාර්ථවාදී විය යුතුය. යථාර්ථවාදී විය යුතුය. හරිද? ඊළඟට හරි ටග් ගාලා යන්න question number 6 ව්‍යවසායකත්වය යනු නව්‍යතා තුළින් ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමයි. ඒක අපි දන්නවා. රටක ආර්ථිකය ව්‍යාපාරික අවස්ථා වැදගත් වීමට හේතු දෙකක්. රටක ආර්ථිකයට ව්‍යාපාරික අවස්ථාවක් වැදගත් වෙන්න. මොකද්ද? ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? අලුත් දේවල් හොයාගෙන ව්‍යාපාර අවස්ථා හොයාගන්න කෙනෙක්. හරිද? එතකොට තමයි ව්‍යවසායකත්වයයි ව්‍යාපාර අවස්ථායි කියන දෙක සම්බන්ධ වෙන්නේ. එතකොට බලන්න රටක ආර්ථිකයට ව්‍යාපාරික අවස්ථා හඳුනා ගන්නතම මොකද්ද තියෙන වැදගත්කම? රටක ආර්ථිකයට මොකද්ද තියෙන වැදගත්කම? බලන්න. ජාතික නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන්. යන ජාතික නිෂ්පාදනයට දායක වීම. රැකියා අවස්ථා සම්පාදනය. නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට එකතු වීමෙන් නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට එකතු වීමෙන් වෙළඳපොළ පුළුල් වීම වෙළඳපොළ පුළුල් වීම වෙළඳපොළ පුළුල් වීම රටේ නිෂ්පාදන සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා වීම රටේ නිෂ්පාදන සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා වීම හරිද? ඔය වගේ දේවල් දාන්න පුළුවන්. ඊළඟට බලන්න ව්‍යවසායකයෙකු උපයෝගී කරගත යුතු ව්‍යාපාරික සම්පත්. මොනවාද ව්‍යවසායකයෙකු උපයෝගී කරගත යුතු ව්‍යාපාරික සම්පත්? ඔන්න ඔය තියෙනවා ලියාගන්න මේ සම්පත් හතර. මානව සම්පත්. ඒ කියන්නේ ශ්‍රමය. ශ්‍රම සම්පත එහෙම නැත්නම් මානව සම්පත අපිට මිනිස්සු ඕනනේ වැඩ කරන්නනේ. මානව සම්පත මූල්‍ය සම්පත. අපිට බිල්ඩින් එකක් ගන්න අමුද්‍රව්‍ය ගන්න සල්ලි ඕනේ. මූල්‍ය සම්පත ලෝන්ස් ගන්න ඕනේ නේ. මූල්‍ය සම්පත. යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍ර සූත්‍ර ඕනේ අපිට. යන්ත්‍ර සූත්‍ර. ඊළඟට අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය, තාක්ෂණය, ක්‍රමවේද වගේ දේවල්. අමුද්‍රව්‍ය, තාක්ෂණය, ක්‍රමවේද වගේ දේවල්. හරිද? හරි. ඔන්න ව්‍යවසායකයන් ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමේදී ෂඩුවත විශ්ලේෂණය සිදු කළ යුතුයි. ෂඩුවත විශ්ලේෂණයක අංග 4 සඳහන් කරන්න. ඔන්න ඔයා දන්නවා ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන. හරි. නම් කරා ඒක ඉවරයි. හරිද? ඊළඟට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යාපාරික සැලැස්මක් සැකසීම වැදගත් වෙයි. ව්‍යාපාරික සැලැස්මේ වැදගත්කම් 3. ඔන්න අපි ඉස්සෙල්ලා කතා කරා ව්‍යාපාරික සැලැස්මක් කියන්නේ මොකද්ද? නමුත් ඒකේ වැදගත්කම් ගැන අපි කතා කරේ නැහැ. එතකොට දැන් කතා කරන්න යනවා ව්‍යාපාරික සැලැස්මක වැදගත්කම මොනවද? මොකක්ද කියන එක. ලියා ගන්න ව්‍යාපාරික සැලැස්මක වැදගත්කම කියලා. හරි. ව්‍යාපාරික සැලැස්මක වැදගත්කම අපෙන් අහලා තියෙන උතන ස්ට්‍රක්චර්ඩ් එකක් නේ. එතකොට අපි ලියන්න ඕනේ වැදගත්කම් දෙකක්. හරිද? අපි ලියමු ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා මාර්ගෝපදේශකයක් ලෙස කටයුතු කරයි. ව්‍යාපාරය වැඩි දියුණු කිරීම
ව්‍යාපාරයේ දියුණුව සඳහා මාර්ගෝපදේශයක් ලෙස කටයුතු කරයි. ඊළඟට ව්‍යාපාරය අනාගතයේදී ඉටු කර ගැනීමට ව්‍යාපාරය අනාගතයේදී ඉටු කර ගැනීමට උත්සාහ දරන ඉලක්ක හා ඒ සඳහා ළඟා විය හැකි ආකාරය ඒ සඳහා අවශ්‍ය සම්පත් පෙන්눔 කරයි. හරිද? එතකොට මෙතන අපිට දීලා තිනවා හරි ව්‍යාපාරික අරමුණු හඳුනා ගන්න පුළුවන්. ලියන්න තව එකක් ව්‍යාපාරික අරමුණු හඳුනා ගැනීම. ඒක අපි ලියුවා මං හිතන්නේ. ඊළඟට ණය පහසුකම් ලබා ගැනීම සඳහා ඔයාට ඔය කම්පැනි එකට ණයක් ගන්න නම් කම්පැනි එක ගැන මේ මිනිස්සුන්ට හැම ප්‍රශ්නෙටම උත්තර දෙනවට වඩා ඔයාට ලේසි ඔයාගේ ව්‍යාපාරික සැලැස්මකින් ඉදිරිපත් කරන එක. මේක තමයි අපේ නම. මෙච්චර ෂෙයාර්ස් ගාණක් තියෙනවා. මෙච්චර රටවල් ගාණකට අපි මේවා කරනවා. මෙහෙමයි අපේ ලාභය. අපිට බය නැතුව ණය ගෙවන්න පුළුවන්. ඔයාට පේනවා කියන එක ඔප්පු කරන්න හොඳ තැනක් තමයි ව්‍යාපාරික සැලැස්ම. එතකොට ණය පහසුකම් ලබා ගැනීම සඳහා ව්‍යාපාරික සැලැස්මක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. ගොඩක් තැන්වල. හරිද? එතකොට ණය පහසුකම් ලබා ගැනීමට අන්නේ කරුණු ටික එතනට දාන්න. හරිද? වැදගත්කම් 3ක්. හරිනේ ඒක. ඊළඟට ව්‍යාපාරික සැලැස්මක තිබිය යුතු සංරචක 4ක්. ඔන්න ඔකත් අහන්න පුළුවන් තැනක්. ව්‍යාපාරික සැලැස්මක තිබිය යුතු දේවල්. ව්‍යාපාරික සැලැස්මක අන්තර්ගත වෙන්න ඕනේ දේවල්. මොනවද ව්‍යාපාරික සැලැස්මක තියෙන්න ඕන දේවල්? උඩ ප්‍රශ්නෙට ඔයාලට තව ලියන්න පුළුවන් දේවල් තමයි වඩා හොඳ තීරණ ගැනීමට පෙළඹවීම. ඒකටත් ලියා ගන්න වඩා හොඳ තීරණ ගැනීමට පෙළඹවීම. සංවිධිත ඊළඟ එක සංවිධිත ක්‍රියාත්මක සැලැස්මක් සැපීම. ඒ කියන්නේ කරන්නේ මොනවද කියලා පේනවා. ඉස්සරහට මොනවද වෙන්නේ කියලා දන්නේ නැතුව නෙමෙයි ගමන යන්නේ. මොනවද කරන්න කියලා අපි දැනුවත්ව තමයි යන්නේ. සංවිධිත ක්‍රියාත්මක සැලැස්මක් සැපීම. හරිද? ඊළඟට අපි ගත්තොත් ව්‍යාපාර සැලැස්මක් ඇතුලේ තියෙන්න ඕන දේවල් තියෙනවා. මුල් පිටුවක් තියෙන්න ඕනේ. මේ තියෙන මම highlight කරන්නම් මේ කරුණු ටික. මුල් පිටුවක් තියෙන්න ඕනේ. ඒ වගේම විදායක සාරාංශයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විදායක කට්ටිය කවුද මේක පරිපාලනය ගැන අදහසක් යන්න ඕනේ. ඔන්න ඔහොම කරුණු ටිකක් තියෙනවා. නමුත් මම කැමති ඔයා ඔතනින් ව්‍යාපාර සැලැස්ම කියන එකට අපි යනකොට වැදගත්ම ව්‍යාපාර විස්තරය තියෙන්න ඕනේ. නැත්තම් භාණ්ඩ හා සේවා පිළිබඳව විස්තරය ලියා ගන්න. භාණ්ඩ හා සේවා පිළිබඳව විස්තරයක් තියෙන්න ඕනේ. මේ ස්ට්‍රක්චර් එක ගන්න යන්නේ. එතකොට ඔයා ඒ එකට ලියන්න භාණ්ඩ හා සේවා පිළිබඳව විස්තරය. ඊට පස්සේ ඕනනම් ඒක ඇතුලේ දාන්න එහි ව්‍යාපාරයේ දැක්ම, දර්ශනය, ඉලක්ක, අරමුණු අන්තර්ගත වේ. හරිද? ඊළඟට ලියන්න වෙළඳපොළ හෝ කර්මාන්ත විශ්ලේෂණය. හරිද? වෙළඳපොළ හෝ කර්මාන්ත විශ්ලේෂණය. ඊළඟට නිෂ්පාදන සැලැස්ම. වෙළඳපොළ හෝ කර්මාන්ත විශ්ලේෂණය කියන්නේ අපි අපේ අමුද්‍රව්‍ය ගන්න කට්ටිය, අපි ප්‍රවාහනයට පාවිච්චි කරන කට්ටිය, ඒගොල්ලෝගේ ගනුදෙනු කරුවන්ගේ ගැන තියෙන කොටස මේ. හරිද? ඊළඟට සැලැස්ම කියන එක ඇතුලේ තව තියෙනවා නිෂ්පාදන සැලැස්ම. මේකෙදි නිෂ්පාදන සැලැස්ම කියන්නේ සැලැස්ම ඇතුලේ තියෙනවා නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා වෙනම සැලැස්මක්. ඒක තමයි නිෂ්පාදන සැලැස්ම. ලියාගන්න නිෂ්පාදන සැලැස්ම. එතනින් ලියන්න නැත්නම් රචනා ප්‍රශ්නයක් ආවොත් මොනවද ලියන්න ඕනේ? රචනා ප්‍රශ්නයක් ආවොත් ලියන්න ඕනේ
නිෂ්පාදන සැලැස්මේදී කොහොමද අපි හදන්නේ? මොනවද අපි නිෂ්පාදනයේදී පාවිච්චි කරන විශේෂ දේවල්? මොනවද අපේ තියෙන යන්ත්‍ර සූත්‍ර? කොච්චරක් අපි හදනවද? මොනවද අපි පාවිච්චි කරන දේවල්? ඔන්න ඔය වගේ දේවල් තමයි නිෂ්පාදනයේ පැත්තට අදාළව අපි යෝකට අන්තර්ගත කරන්නේ. හරිද? එතකොට වෙළඳපොළ හා කර්මාන්ත විශ්ලේෂණය ගැන රචනා ප්‍රශ්නයක් වගේ ආවොත් ඔය දාපු ටිකෙන් ලියන්න. එතනදී ඔයාලා දාන්න වෙළඳපොළ තත්ත්වය, පාරිභෝගිකයා, වෙළඳපොළ ඉලක්ක, අපි කටයුතු කරන අපි අනිත් කට්ටිය, අලෙවි කරන්න පුළුවන් උපක්‍රම, ඔය වගේ දේවල් ගන්නවා කියලා. හරිද? වෙළඳපොළ තත්ත්වය, වෙළඳපොළ ඉලක්ක, අලෙවි කරන උපක්‍රම, ඔය වගේ දේවල්. මම ටික වේගෙන් කියගෙන යනවා. ඊළඟට අලෙවි කරන සැලැස්ම, අලෙවි කරන සැලැස්ම, අලෙවි කරන සැලැස්ම, අලෙවි කරන සැලැස්ම, අලෙවි කරන සැලැස්ම. අලෙවි කරන සැලැස්මේ තියෙන්නේ අලෙවිය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. කොහොමද අපි මේක මිල කොහොමද බෙදා හරින්නේ, කොහොමද කොයි තැන්වලද කොයි රටවලද තමයි අලෙවි කරන සැලැස්ම. කොහොමද අපි අලෙවිකරණය ප්‍රවර්ධනය කරන්නේ, මේක තව මාකටිං සයිඩ් එකෙන් වැඩි කරගන්නේ කොහොමද, ඔය වගේ දේවල්. හරිද? තව එකක් මානව සම්පත් සැලැස්ම, මානව සම්පත් සැලැස්ම, මානව සම්පත් සැලැස්ම, මානව සම්පත් සැලැස්ම. මෙතනදී අපි වැඩ කරන කළමනාකරුවෝ, ශ්‍රමය, ඔය වගේ මානව සම්පත්, ඒ ගැනත් අපි වෙනම කතා කරනවා. අපිට මෙච්චර සේවකින් ගණක් ඉන්නවා, මෙච්චර සීනියර්ස්ලා ඉන්නවා, ඒ කියන්නේ මෙච්චර පළපොදු සේවකින් ඉන්නවා, ඔහොම කතා කරනවා. ඊළඟට තව තියෙනවා සංවර්ධන සැලැස්ම, සංවර්ධන සැලැස්ම. ඒකේ අපි දැනට තියෙන තත්ත්වෙ ඉඳලා ඉස්සරහට වර්ධනය කරගන්නේ කොහොමද කියන එක පැහැදිලිව කියන්න. මේකේ මෙච්චරක් තියෙනවා, අපි මෙච්චරකින් වැඩි දියුණු කරනවා, මේ කාලෙ වෙනකොට මෙච්චර ප්‍රොෆිට් එකක් වැඩි වෙනවා. ওই විදිහට සැලසුම් සහිතව සංවර්ධනය ඉදිරිපත් කරන්නේ මෙතනින්. මොකද්ද? සංවර්ධනයේ සැලසුම් සහිතව ඉදිරිපත් කරයි. හරිද? එතනදී අපිට ඒක කරන්න යනකොට අපිට ඕන කරන දේවල්, ඔය හැමදේ ගැනම විස්තර දාන්න පුළුවන්. මෙතන තියෙනවා උපදේශන, අපිට උපදේශනයක් දෙන්න ඕන නම් අපේ හිතන්නකො අපේ ශ්‍රමිකයන්ට තව එයාලට ට්‍රේනින් එකක් දීලා වැඩි කරන්න ඕනේ නම්, තව අපිට නීති වැඩි කරගන්න ඕන නම්, ඔය වගේ දේවල් වලට අදාළ ගාස්තුත් අපි ඒකට අදාළ දේවල් ඒ කොටසටම අන්තර්ගත කරනවා. ඊළඟට කළමනාකරන සැලැස්ම, කළමනාකරන සැලැස්ම, කළමනාකරන සැලැස්ම, කළමනාකරන සැලැස්ම. මැනේජ්මන්ට්, මැනේජ් කරන්නේ කොහොමද? සංවිධානය මෙහෙමයි අපි මෙහෙම කරන්නේ, ඔහොම බලතල වගකීම් මෙයාට තමයි යන්නේ, මේ කොටස මැනේජ් කරන්නේ මෙයා. ඔහොම පොඩ්ඩක් කතා බහ කරන විදිය, කියන්නේ sannivedanaya කොහොමද වෙන්නේ, ওই වගේ දේවල් තමයි කළමනාකරන සැලැස්ම. ඊළඟට තරඟකාරීත්ව විශ්ලේෂණය, තරඟකාරීත්ව විශ්ලේෂණය කියලා කොටසක් තියෙනවා. තරඟකාරීත්ව විශ්ලේෂණය කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙන දැනට කවුද අපිට තරගෙට ඉන්නේ, අපි මොනවද එයාලට වඩා හොඳට කරලා තියෙන්නේ, එයාලගෙන් අපිට මොනවද ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, ওই වගේ දේවල්. අපි කොහොමද එයාලට වඩා අපේ මාකට් එක රඳවගෙන තියාගෙන ඉන්නේ, මොන උපක්‍රම වලින්ද කියන එක ඔන්න වගේ තියෙනවා. ඊළඟට මූල්‍ය සැලැස්ම, මූල්‍ය සැලැස්ම. මේක ඇතුලේ තමයි අපේ සල්ලි ගැන කටයුතු තියෙන. අපි ලෝන් ගත්තේවද, මොනවද අපේ ප්‍රොෆිට් එක, ওই වගේ දේවල්. ප්‍රාග්ධනය අපි සපයාගන්නේ කොහොමද, මූල්‍ය සැලැස්ම. තව ගොඩක් තියෙනවා අතිරේක තොරතුරු, ඔය වගේ දේවල්. අතිරේක තොරතුරු කියන්නේ තව මොනවා හරි ඔයිට අමතර දේවල් තියෙනවා නම් අපි අන්තර්ගත කරනවා. අර මං කිව්වේ වගේ ප්‍රධානම ටිකක් ඔයා උතන්ට අන්තර්ගත කරන්න. හරිද? හරි. එතකොට ඔන්න අපි ආයෙත් එනවා 7 වෙනි ප්‍රශ්නේ. ශදුවත විශ්ලේෂණය SWOT හේතුවෙන් ව්‍යාපාරවල පැවැත්ම තහවුරු කරයි. ඒ කියන්නේ ශදුවත විශ්ලේෂණයක් කරලා මොකක් හරි පටන් ගන්න එක සාර්ථකයි. හරිද? ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට උපකාරී වන ශදුවත විශ්ලේෂණයක ඇතුළත් අභ්‍යන්තර හා බාහිර සංඝටක සඳහන් කරන්න. ඔන්න හොඳ තැනක්. මම අර කිව්වේ අභ්‍යන්තර කියලා කියන්නේ ශක්තියින් සහ දුර්වලතා, බාහිර සාධක කියන්නේ අවස්ථා හා තර්ජන. එතකොට අපි කටපාඩමට කොහොමද කියන්නේ? ශදුඅත නේ. එතකොට ගත්ත ගමන් ශදුඅත කියලා ලිව්වොත් වරදිනවා. මොකද බාහිර සාධක දෙක තමයි අපේ ශාදු නෙමෙයි ආත කියන දෙක නේ. එතකොට හොඳට ප්‍රශ්න කියලා උත්තර ලියන්න. බාහිර සාධක මොනවද? බාහිර සාධක දෙක? අවස්ථා හා තර්ජන. අභ්‍යන්තර සාධක මොනවද? ශක්තියින් සහ දුර්වලතා. ඒ දෙක ලිව්ව ටක් ගාලා ලියන්න. හරිද?
හරිද? ඊළඟට දෙවෙනි එක ව්‍යාපාර කටයුතු කළ යුතු ව්‍යාපාරික පරිසරයට අදාළ පරිසර සංඝටක 4ක් සඳහන් කරන්න. ව්‍යාපාර කටයුතු කළ යුතු ව්‍යාපාරික පරිසරයට අදාළ පරිසර සංඝටක 4ක්. පරිසර සංඝටක 4ක් අහනවා අපේ. මේ තියෙන ව්‍යාපාර පරිසරයේ අපිට දකින්න පුළුවන් පරිසර සංඝටක මොනවද? අයිතිකරුවන් ඉන්නවා, ආයෝජකයින් ඉන්නවා, සේවකයින් ඉන්නවා, පරිභෝගිකයින් ඉන්නවා. ලියා ගන්න. ආයෝජකයින් නැත්නම් අයිතිකරුවන්, ආයෝජකයන් නැත්නම් අයිතිකරුවන්, සේවකයන්, පරිභෝගිකයන්, සැලසුම්කරුවන්, තරඟකරුවන් ඔන්න ඔය ටිකෙන් Tamanට අහලා තියෙන ගානට කරුණු ටික දාන්න. ඊළඟට කළමනාකරුවෙකු ව්‍යවසායකයෙකුගෙන් වෙනස් වන්නේ කෙසේද? ඔන්න වැදගත් තැනක්. කළමනාකරුවෙකුයි ව්‍යවසායකයෙකුයි වෙනස් වෙන්නේ කොතනින්ද? මේ ප්‍රශ්නෙට ඇත්තටම ඔයාලට තියරි එකක් දන්නේ නැති වුණත් උත්තර ලියන්න පුළුවන්. හරිද? මොකක්ද කළමනාකරුවෙකුයි ව්‍යවසායකයෙකුයි වෙනස් වෙන්නේ කොතනින්ද? කළමනාකරුවෙක් කියන්නේ මොකක් හරි කරපු දෙයක්, මොකක් හරි ඩිවලොප් කරලා තියෙන දෙයක්, මොකක් හරි වැදගත් දෙයක් කළමනාකරණය කරගෙන යන කෙනෙක්ට. ව්‍යවසායකයෙක් කියන්නේ එයාගෙන් කළමනාකරණය කියන දේත් වෙන්න පුළුවන්. නමුත් එයා විශේෂයෙන් අලුත් දේවල් හදන කෙනෙක්, අලුත් දේවල් ගැන බලන කෙනෙක්, අලුත් දේවල් ගැන හොයන කෙනෙක්. හරිද? ඔන්න ඔක මතක තියාගෙන අපි යමු මේකට පොයින්ට්ස් 3ක් දාන්නනේ. වෙන් කරලා දාන්න, ලියන්න. ව්‍යවසායකයා නව්‍යතා නිෂ්පාදනය කරන අතර කළමනාකරු නව්‍යතා කළමනාකරණය අලෙවිකරණය සිදු කරයි. ඒ හදලා දෙන අලුත් දේවල් ව්‍යවසායකයෙක් කියන කෙනෙක් හොයාගෙන අලුත් දේවල් කළමනාකරණය කරන එක, විකුණන එක, ඒවෙන් ලාභ ලබා ගන්න එක, මැනේජ් කරන එක තමයි කළමනාකරුවෙක් කරන්නේ. හරිද? ඊළඟ පොයින්ට් එක ව්‍යවසායකයෙකු අවදානම් බාර ගන්නා අතර කළමනාකරුවෙකු අවදානම කළමනාකරණය කරයි. ඒ කියන්නේ ව්‍යවසායකයෙක් හැමදෙස්සෙම මෙහෙම වෙයි කියලා හිතලා අවදානමක් අරගෙන වැඩ කරන කෙනෙක්. එයාට අවදානම බැලන්ස් කරගන්නත් හැකියාව තියෙනවා. නමුත් කළමනාකරුවෙක් ගත්තොත් එයා අවදානමක් අරගෙන දෙයක් පටන් ගන්න කෙනෙක් නෙමෙයි. එයා හැමදෙස්සෙම අර එන අවදානම් කළමනාකරණය කරනවා. මෙහෙම ප්‍රශ්නක් තියෙනවා. කොහොමද කළමනාකරණය කියන වචනේ මොකද්ද? මැනේජ්මන්ට්. කොහොමද මම මේක මැනේජ් කරන්නේ? මට කොයි විදියටද අර මං කියපු උදාහරණ මතක් කරගන්න? කොයි විදියටද මේ ටික ඔබ වේල ගන්න බැරි නම් කොයි විදිහටද මට මේ වෙලාවේ වේල ගන්න පුළුවන්. ওই වගේ තමයි එතන වෙනස්කම තියෙන්නේ. ඊළඟට ව්‍යවසායකයා ව්‍යාපාර ආරම්භ කරමින් ව්‍යවසායකයෙක් කියන්නේ ව්‍යාපාර ආරම්භ කරන කෙනෙක්. කළමනාකරුවෙක් කියන්නේ එහෙම නෙමෙයි. නමුත් මං කියවා ව්‍යවසායකයෙක් ඇතුලේ කළමනාකරණ ලක්ෂණ තියෙන්නත් පුළුවන්. නමුත් අපි මේ දෙන්න දෙකක් කියලා ගත්තොත් ව්‍යවසායකයා ව්‍යාපාර ආරම්භ කරන අතර කළමනාකරු ව්‍යාපාර කළමනාකරණය කරයි. කළමනාකරු ව්‍යාපාර කළමනාකරණය කරයි. හරිද? හරි. එතකොට ඒ කරුණු තුනත් හරි. ඊළඟට අපි යනවා කළමනාකරන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන් 4ක්. මේක වැදගත්. මේක අහන්න පුළුවන් තැනක්. ටක් ගාලාම ටීචර්ස් ගයිඩ් එකට. ඔතන අපෙන් අහන්නේ
කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන් 4ක්. ඔතනම මම ටග් ගාලා කියන්නම් කළමනාකරණය යනු කියලා ලියාගන්න. කළමනාකරණය යනු කියලා ලියාගන්න. ව්‍යාපාරයක මොකද අපි මෙතනින් කතා කරන්නේ මේ අහන ප්‍රශ්නේ රචනා වලට ආවත් ස්ට්‍රක්චර්ඩ් වලට ආවත් MCQ එකකට ආවත් අවුලක් නැතුව කරගන්න. හරිද? කළමනාකරණය යනු ව්‍යාපාරයක ප්‍රකාශිත අරමුණු ව්‍යාපාරයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාරයේ ඇති මානව හා අනෙකුත් සම්පත් මානව සම්පත් විතර නෙමෙයි මානව සහ අනෙකුත් සම්පත් ඔන්න වැදගත්ම කොටස. සැලසුම් කිරීම මේ ටික ලියාගෙන ඉරක් ගහගන්න යටි. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය කිරීම. මොනවද? ව්‍යාපාරයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාරයේ ඇති මානව හා අනෙකුත් සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීම යන කාර්යයන් ඇතුළත් ක්‍රියාවලිය කළමනාකරණයි. කාර්යයන් ඇතුළත් ක්‍රියාවලියයි. අපි කළමනාකරණය යනු කියන පටන් ගත්තේ. ඇතුළත් ක්‍රියාවලියයි. එතකොට උතන සැලසුම් කිරීමේ ඉඳලා පාලනය කිරීම වෙනකන් ඉරක් ගහගන්න. කළමනාකරණයේ ප්‍රධාන කොටස් 4 තමයි ඔය. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය අපෙන් අහලා තියෙන්නේ. කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන් 4. මොනවද? ලියාගන්න. මම පොඩ්ඩක් මෙතන දෙනවා වැඩිපුර කරුණු එසේ එකට ආවත් ලියන්න. එක සැලසුම් කිරීම. ලියාගන්න එකේ සැලසුම් කිරීම ළඟ චුට්ටක් ලියාගන්න. යම් ව්‍යාපාරයක ඉදිරිය සාර්ථකත්වය දියුණු වීම ඉලක්ක අරමුණු සහ ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති අයවැය නීති රීති උපක්‍රම ආදිය පිළියෙල කිරීම සැලසුම් කිරීමයි. ඒකටම ලියන්න. ව්‍යාපාරයක හෝ නිෂ්පාදන ක්‍රියාවලියක සාර්ථකත්වයේ සඳහා නිවැරදි සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට සංවිධානය කිරීම. සකස් කළ සැලසුම් සාර්ථක කර ගැනීමට ඒවා සංවිධානය කිරීම සකස් කළ සැලසුම් සාර්ථක කර ගැනීමට ඒවා සංවිධානය කිරීම මෙහිදී සිදු කරයි. ඊළඟට කළ යුතු කාර්යයන් ගතවන කාල සීමාවන් ශ්‍රමය
වෙන්විය යුතු ආකාරය, ශ්‍රමය විභේදනය විය යුතු ආකාරය, ගත යුතු නව ක්‍රියාමාර්ග ආදිය මෙහිදී ඇතුළත් වේ. හරිද? ඊළඟට මෙහෙයවීම. ඊළඟට මෙහෙයවීම. සැලසුම් කර සංවිධානය කර සැලසුම් කරලා සංවිධානය කරපු සැලසුම් කර සංවිධානය කර දෑ මෙහෙයවීමෙන් ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීම මෙහි අන්තර්ගතයි. නැතහොත් සැලසුම් කර සංවිධානය කර කරුණු මෙහෙයවීම සිදු කරයි. ඊළඟට පාලනය. පාලනය කියන්නේ මෙහෙයවීමෙනුත් අනතුරුව. ලියන්න පාලනයට අපි දාමු නිෂ්පාදන ක්‍රියාවලියක් නැත්නම් ව්‍යාපාරයක් සාර්ථක වීමට අවශ්‍ය නායකත්වය ලබා දෙමින් පාලනය සිදු කිරීමයි. හරිද? ඊළඟට මේ අනිත් පිටුවත් කතා කරලා මේ ඉවර කරමු. ව්‍යවසායකයා කළමනාකරුවෙකු ලෙස කටයුතු කිරීමේදී තිබිය යුතු දක්ෂතා 3ක්. ව්‍යවසායකෙක් කළමනාකරුවෙක් විදිහට කටයුතු කරනකොට එයා ළඟ තියෙන ඕන දක්ෂතා මොනවද? හරිද? කොතනද කතා කරේ? ලියන්න සංකල්පනාත්මක දක්ෂතාවයන්. ඒ කියන්නේ හිතන්න පුළුවන් වෙන්න ඕනේ. සංකල්පනාත්මක දක්ෂතාවයන්. තාක්ෂණික දක්ෂතාවය. මෙතනදී අපෙන් අහන්නේ ඇත්තටම කළමනාකරුවෙකුගේ තියෙන ලක්ෂණ. තාක්ෂණික දක්ෂතාවය. ඊළඟට අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව. සංකල්පනාත්මක දක්ෂතාවය. ඒක කිව්වනේ. මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ දක්ෂතාවය. ඊළඟට ව්‍යාපාර දියුණුව සඳහා වැදගත් වෙන උපකාරක සේවා. උපකාරක සේවා කියන්නේ අපේ ව්‍යාපාරය නෙමෙයි, අපේ ව්‍යාපාරය සාර්ථක වෙන්න අපිට උදව් වෙන තව සේවා. හරිද? මොනවද ඒ? බලන්න ටග් ගාලා ලියා ගන්න. ණය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ස්ථාන, අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම, අලෙවිකරණය පුරුදු කිරීමේ පහසුකම්. ඒ කියන්නේ අපිට මාකටිං පැත්තෙන් උදව්වක් තියෙනවා නම් ලේසියිනේ වැඩේ කරගන්න. ඔය ගොඩක් ඒව කරන්න බලන්න වෙනම ආයතනයකට දෙනවා මාකටිං කරන ආයතනයකට මෙහෙමයි අපේ ප්‍රොඩක්ට් එක මේක අපිට මාකට් කරලා දෙන්න. එතකොට ඒවත් අපිට
අලෙවිකරණ පහසුකම් ආයේ ඔය ටික දාගන්න. හරිද? ඊළඟට ටක් ගාලා යමු රචනා ප්‍රශ්නෙට. රචනා ප්‍රශ්න ලියන්න වෙලා නැහැ. මම ඔයගලන්ට ලියන විදිහ කියනවා. ඔන්න බලාගෙන ටක් ගාලා. ඔන්න අහලා තිනවා ව්‍යවසායකත්වයේ පිළිබඳව හැදෑරීමේදී. ටක් ගාලා. ඔන්න ව්‍යවසායකත්වයේ පිළිබඳව හැදෑරීමේදී ඔවුන්ගේ ගති ලක්ෂණ පිළිබඳව හැදෑරීම වැදගත් වෙයි. ව්‍යවසායකයෙක් සතු ගති ලක්ෂණ පැහැදිලි කරන්න. ඔන්න මොකක්ද අහන්නේ කියලා හොඳට මතක තියාගන්න. මොකක්ද අහන්නේ? ව්‍යවසායකයෙක් ළඟ තියෙන්න ඕන, එයාගේ ළඟ තියෙන්න ඕන ගති ලක්ෂණ ටික. එතකොට අපවට මතකද අර අපි කතා කරා අවදානම් දැරීම කියලා ගොඩක්. එතකොට මොකක්ද මම ඊයේ කියලා දීපු විදිහට ඉස්සෙල්ලාම කරන්න ඕනේ. නිකම්ම ගත්ත ගමන් ලියාගෙන යනවද නැහැ. ව්‍යවසායකත්වයේ යනු නැත්නම් ව්‍යවසායකයා යනු කියලා ලිව්වා. අර මං කියලා දීපු වැදගත්කම් ටික ලිව්වා. මොකද කරන්නේ? මේ වැදගත්කම් එකින් එක චුට්ටක් පැහැදිලි කරා. හරිද? මේ වැදගත් ගති ලක්ෂණ ටික. මොනවද වැදගත්කම් කියන්නේ? මෙතන ව්‍යවසායකයේ ගති ලක්ෂණ ටික චුට්ට පැහැදිලි කරා. හරිද? ඊළඟට ව්‍යවසායකත්ව සංවර්ධනය රටකට වැදගත් වෙන ආකාරය. ඔතනදී මම වැඩි කරුණු ටිකක් දුන්නේ. ওই ටික දෙන්න ටග්ගා ලියා ගන්න. වැදගත්කම් කිව්වහම කරුණු 8ක්වත් ලියන්න කියලා මං කිව්වා. ලියා ගන්න රටකට වැදගත් වෙන විදිහ, රටකට වැදගත් වෙන විදිහ. රටේ ආර්ථික වර්ධනයට දල ජාතික නිෂ්පාදනයට දායක වේ. රටේ ආර්ථික වර්ධනයට දල ජාතික නිෂ්පාදනයට දායක වේ. ඒක ලිව්වා. ඒක යටතේ චුට්ටක් ලිව්වා. දැන් ඔයා මෙතනදී බලන්න. මෙතනදී ඔයාගෙන් අහලා තියෙන ව්‍යවසායකත්ව සංවර්ධනය රටකට වැදගත් වෙන ආකාරය පැහැදිලි කරන්න. එතකොට දැන් ඔයා මෙතන උඩ ප්‍රශ්නේදී ව්‍යවසායකත්වය ගැන ලිව්වනේ. එතකොට මේකට ලිවිය යුතුම නැහැ, ලිව්වත් කමක් නැහැ. ඔයා නිකන් ඕනනම් ආයෙත් ලියන ව්‍යවසායකත්වය ඊටාම වැදගත්. ව්‍යවසායකත්වය නිර්මාණශීලීත්වය තුලින් බිහි වෙනවා. ඔහොම පොඩ්ඩක් ටිකක් ලියලා රටක සංවර්ධනයටත් ඊටමත් වැදගත් වෙයි කියලා. ඊට පස්සේ කියන්න රටට සංවර්ධනයට වැදගත් වන ආකාරයේ පහත ආයුරින් කරුණු වශයෙන් දක්විය හැකි කියලා අර විදිහට කරුණු ටිකක් කියලා ඔය ටික විස්තර කරන්න. හරිද? ලියන්න දල ජාතික නිෂ්පාදනයට වැදගත්. ඊළඟට මෙන්න මේකට ලේසි අපිට චෙස් ගයිඩ් එක දීලා තියෙන ටික බලනකොට. පාරිභෝගික උවමනා හා අවශ්‍යතා සැපිරීම පාරිභෝගික උවමනා හා අවශ්‍යතා සැපිරීම එතන ඉරක් ගහලා ලියන නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවිය. නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවිය. මේකේ ෆොටෝ එකක් හරි ගහ ගන්නටක් ගාලා ඊළඟට සේවා නියුක්තිය ඉහළ නැංවීම ඒක යටතේ වලට යන්න පුළුවන් සුළු පරිමාණ හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා. ඒ කියන්නේ ලොකු තැන් වලින් සහ පොඩියට ඒ වගේ තැන් වලින් කොහොම හරි ඔයාලට සේවා නියුක්තිය ඉහළ නංවන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක්ට රස්සාවක් දෙන්න පුළුවන්. කෙනෙක්ගේ සේවා නියුක්තියක් ඇති කරන්න පුළුවන්. කාට හරි ජොබ් එකක් දෙන්න පුළුවන්. ඒක රටකට වැදගත්. මොකද රටක සේවා වියුක්තිය කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. ඊළඟට ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමට නවෝත්පාදන බිහි කිරීම. ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමට නවෝත්පාදන බිහි කිරීම. නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට එකතු වීමෙන් වෙළඳපොළ පුළුල් වීම. නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට එකතු වීමෙන් වෙළඳපොළ පුළුල් වීම. රටක නිෂ්පාදනයේ වැඩි වීම මගින් දලදේශ නිෂ්පාදනයේ ඉහළ නැංවීම. ඒක අපි ලිව්වා දලදේශ නිෂ්පාදනයේ ඉහළ නැංවීම එක ලියන්න එපා. සම්පත්වල
ඵලදායිතා භාවිතයේ ඉහළ නැංවීම. සම්පත්වල ඵලදායිතා භාවිතය. ඒ කියන්නේ අපි රටේ තියෙන දේවල් පාවිච්චි කරන්නේ මොකක් හරි වැදගත් දෙයක් වෙනුවෙන්. හරිද? සම්පත්වල ඵලදායිතා භාවිතය. රටක සම්පත් ඵලදායිතා භාවිතය. ඔන්න ඔය කරුණු ටික දාන්න. කරුණු ටික ඔයා මතක ඇතුව මොකද මං කිව්වේ? රචනා ප්‍රශ්නයක් විස්තර කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම විස්තර කරන්න ඕනේ. ඊළඟට ව්‍යවසායකයෙකු සතුව කළමනාකරන දැනුම 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. කුසලතා පැවතීම වැදගත් වේ. කළමනාකරන ක්‍රියාවලියේ සඳහන් වන සැලසුම් කරන්නේ. මම සැලසුම් කරන ගැන චුට්ටක් කිව්වා. ඔයාලා ළඟ 13 මාසයේ ටීචර්ස් ගයිඩ් එක තියෙනවා. ඒක බලාගෙන සැලසුම් කරන්නේ යනු කුමක්ද කියලා සැලසුම් කළමනාකරුවෙක් කියන්නේ කවුද? කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා චුට්ටක් ලිව්වා. කළමනාකරණය යනු මේකයි. ඕන ව්‍යවසායකයා ගැන චුට්ටක් ලිව්වා. ව්‍යවසායකයෙකු සතුව කළමනාකරන දැනුම තිබීම වැදගත්. කළමනාකරන ක්‍රියාවලියේ සැලසුම් කරන්නේ කියන එක වැදගත් ස්ටෙප් එකක් අර ස්ටෙප් 4න්. ඒකට සැලසුම් කරන්නේ යනු මේක කියලා ලියලා සැලසුම් කරන්නේ වැදගත්කම පැහැදිලි කරන්න ඕනේ. හරිද? ඊළඟට අංක 9. question number 9 අපි මේ ප්‍රශ්නට යමු. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යාපාරික සැලැස්මක් සැකසීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාරික සැලැස්මක් සැකසීමේ වැදගත්කම. අපි කරුණු කීපයක් ලිව්වා. ඒ ව්‍යාපාර සැලැස්මක් වැදගත්. මොකටද? අපි කොහොම ණය ගන්න පුළුවන් නේ? ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. මොනවද අපිට තියෙන අවදානම් කියලා දැනගන්න පුළුවන්. කොහොමද අපේ අපේ මුදල් කොහොමද වෙනස් වුනේ? අපේ ලාභය කොහොමද වෙනස් වුනේ දැනගන්න පුළුවන් නේ. එතකොට ලියනවා ව්‍යාපාර සැලැස්ම අත්‍යවශ්‍ය අංගයක්. ව්‍යාපාර සැලැස්මක් යනු මෙයයි. එය ඊටාම වැදගත් වේ. කියලා වැදගත්කම ලිව්වා චුට්ටක් පැහැදිලි කරා. වැදගත්කම ලිව්වා චුට්ටක් පැහැදිලි කරා. එහෙම පුළුවන් උපරිමයෙන් කරුණු ලියන්න. ඊළඟට ව්‍යාපාරික සැලැස්මක තිබිය යුතු ප්‍රධාන සංරචක ගොඩක් මම කිව්වා. මොකද කළමනාකරණය ගැන තියෙන්න ඕනේ. උතන තව අපේ මූල්‍ය කොටස ගැන තිබුණා. වෙනම පරිපාලනය ගැන කොටසක් තිබුණා. මුල් පිටුව පටුන ඔය වගේ ඒවා නැතුව ගොඩක් හොඳයි. අර විශේෂ තිබුණ දේවල් කොටස් ටික පැහැදිලි කරලා ඒව ඇතුලේ තියෙන කරුණු ටික ඔයා ලියනවා නම්. ඊළඟ කළමනාකරණයේදී බහුලව භාවිත වන කාර්යක්ෂම සඵලදායිතාව හා ඵලදායිතාව යන සංකල්ප පැහැදිලි කරන්න. කාර්යක්ෂමතාවය කියලා දාලා ලියා ගන්න. කාර්යක්ෂමතාවය කියලා දාලා ලියා ගන්න. කාර්යක්ෂමතාවය කියලා දාලා ලියා ගන්න. කිසියම් කාර්යයක් අපේක්ෂිත ආකාරයෙන් කිරීමට සම්පත් නිවැරදිව යොදා ගැනීම කාර්යක්ෂමතාවයයි. කිසියම් කාර්යයක් අපේක්ෂිත ආකාරයෙන්ම සිදු කරන්න සම්පත් පිරිවැය අඩුම විදිහට, හරිම විදිහට, හොඳම විදිහට අපිට තියෙන සම්පත් ටික පාවිච්චි කරන එක තමයි අපි කාර්යක්ෂමතාවය කියන්නේ. සඵලදායීතාවය යනු අපේක්ෂිත අරමුණු අපේක්ෂිත පරිදි ඉටු කර ගැනීමයි. සඵලදායකත්වය කියන්නේ අපි හිතපු දේ හිතුව විදියටම කරන එකට තමයි සඵල වුණා කියන්නේ. සාර්ථක වුණා. අපේ අරමුණ සාර්ථක කරගත්තා. සඵලදායකත්වය. කාර්යක්ෂමතාවය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ අපේ සම්පත් භාවිතය ගැන. සඵලදායකත්වය අපි කතා කරන්නේ අපේ අරමුණු ඒ විදිහටම ඉෂ්ට කර ගැනීමට පුළුවන් වීමක් ගැන. ඵලදායකත්වය යනු අවම යෙදවුම් ප්‍රමාණයයි. අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම ඉපැයුමක් ලබා ගැනීම. හරිද? එතකොට කාර්යක්ෂමතාවයෙන් අපි කතා කරන්නේ අපිට තියෙන සම්පත් හොඳම විදියට පාවිච්චි කරන එක. අඩුම මිලකට හොඳම දේවල් පාවිච්චි කරන එක. හරිද? ඒ කියන්නේ අඩුම ගාණක් වියදම් කරලා හොඳම සම්පත් අපේ එකට පාවිච්චි කරන එක. අපේ ව්‍යාපාරයට පාවිච්චි කරන එක. සඵලදායකත්වය කියන්නේ අපිට තිබුණ අරමුණු සඵල කර ගැනීම. සඵල කරගෙන තියෙන ඒ විදිහටම. ඵලදායකත්වය කියන්නේ
අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි ඉපයුමක් ලබා ගැනීම. හරිද? එතකොට බලන්න කාර්යක්ෂමතාවය මනවින් සම්පත් භාවිතය පිළිබඳ අවධානය යොමු කරයි. සඵලදායීතාවය සහ සඵලදායීතාවය ඉලක්ක අරමුණු ගැන තමයි ඒක හිතන්නේ. ඒ කියන්නේ සඵලදායකත්වයෙන් කතා කරන්නේ ඉලක්ක අරමුණු ඉෂ්ට කර ගැනීම. කාර්යක්ෂමතාවෙන් කතා කරන්නේ මනවින් සම්පත් භාවිතය ගැන. ඊට පස්සේ ආයතනයක සාර්ථකත්වයේ කාර්යක්ෂමතාවයේ සඵලදායීතාවය හා ඵලදායීතාවය මත රඳා පවතී. ඔන්න ඕක ඉතාම වැදගත්. ඔය concept තුන අපි ලිව්වා. ඊට පස්සේ අපි ලියනවා ආයතනයක කාර්ය සාර්ථකත්වයට. ආයතනයක් සාර්ථක වෙන්න කාර්යක්ෂමතාවය මොනවාද? සඵලදායීතාවය සහ ඵලදායීතාවය ඉතාම වැදගත්. හරිද? ඊළඟට ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමේදී වෙළඳපොළ සමීක්ෂණයෙහි වැදගත්කම සඳහන් කරන්න. හරිද? එතකොට වෙළඳපොළ සමීක්ෂණයක් කියන තැනට ඔය එනකොට මොකද්ද? වෙළඳපොළ සමීක්ෂණයක් කියන්නේ ව්‍යාපාර අවස්ථාවකට සම්බන්ධ දෙයක්. ඔයාලට පුළුවන් නම් හොඳයි ලියන්න. ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ මේක. ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට භාවිතා කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. ශදුවත නිරීක්ෂණය, මාකට් සර්වේස්. එතකොට ඒ අතරින් එකක් තමයි මේ වෙළඳපොළ සමීක්ෂණය කියන්නේ කියලා. හරිද? කියලා ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ ලියාගන්න. වෙළඳපොළ සමීක්ෂණයක් යනු ඊට පස්සේ ලියාගන්න අර මං කිව්ව ටික දාලා ලියනවා. වෙළඳපොළ සමීක්ෂණයක් යනු වෙළඳපොළ අවස්ථා හා පවතින සම්පත් ඇගයීම මගින් වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සඳහා කරනු ලබන සමීක්ෂණ වේ. හරිද? එතකොට වෙළඳපොළ සමීක්ෂණයක් කියන්නේ මොකක්ද? වෙළඳපොලේ තියෙන අවස්ථා, තියෙන සම්පත්, තව මොනවද අපිට තියෙන මේ ව්‍යාපාරික අවස්ථා, ඔය වගේ දේවල් හඳුනා ගන්න වෙළඳපොලේදී සිදු කරන සමීක්ෂණයක්. හරිද? එතකොට අපේ ප්‍රශ්නය අහලා තියෙන්නේ වෙළඳපොළ සමීක්ෂණයේ වැදගත්කම. දැන් ඔයා වෙළඳපොළ සමීක්ෂණයක් යනු ලිව්වා. හරිද? ඊට පස්සේ ඔයා ලියන්න ඕනේ වෙළඳපොළ සමීක්ෂණයේ වැදගත්කම. කොතනද ඒ ටික තියෙන්නේ? මේ තියෙන්නේ. වෙළඳපොළ සමීක්ෂණයේ වැදගත්කම. ලියන්න. පළවෙනි කරුණ වෙළඳපොළක පවත්නා ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම. වෙළඳපොළක පවත්නා ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම. ඊට පස්සේ සම්පත් හා වෙළඳපොළ අවස්ථා ඇසුරෙන් වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථාව තීරණය කිරීම. ව්‍යාපාරයක් ඇතුලේ තියෙන වෙළඳපොලේ තියෙන අවස්ථා හඳුනා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ තියෙනවා ඒකෙන් අපිට වඩාත්ම සුදුසු ව්‍යාපාරික අවස්ථාව තීරණය කරන්න පුළුවන්. ඊළඟට වෙළඳපොළ තොරතුරු ආශ්‍රයෙන් වඩාත්ම උචිත ව්‍යාපාරය නිශ්චය කිරීම. අපි බලනවා වෙළඳපොළ සමීක්ෂණයක් කරලා ඊට පස්සේ අපිට තේරෙනවා මේක තමයි හොඳ. මේ විදිය තමයි සාර්ථකම විදිය. හරිද? අපි බලනවා කොයි විදිහට අපි ව්‍යාපාරය කරොත්ද හරියන්නේ. මොන ක්‍රමයකද අපි පාවිච්චි කරන්න ඕනේ. මොන බිස්කට් එකද හදන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල්. තරගකරුවන් හඳුනා ගැනීම මගින් සාර්ථකව තරගයට මුහුණ දීමට ඇති හැකියාව. තරගකරුවන් හඳුනාගත්තට පස්සේ සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මෙයාලා තමයි අපිට ඉන්න ඇටැක් එකට මෙයාලගේ ප්‍රොඩක්ට් එක මේ වගේ මේ ක්වොලිටි එකේ තියෙන්නේ මේ බිස්කට් එක හදන්නේ. අපි කොහොමද ඊට වඩා දියුණු වෙන්න මොනවද කරන්න ඕනි කියලා හඳුනාගත්තොත් වෙළඳපොළ සමීක්ෂණයක් මගින් ව්‍යාපාරය සාර්ථක කරගන්න අපිට ලේසි. හරිද? එතකොට අපේ වැදගත්කම් යටතේ අපිට ඔන්න ඔය දෙක දාන්නට පුළුවන්. ඊළඟට වෙළඳපොළ සමීක්ෂණ ක්‍රමවේදය පැහැදිලි කරන්න. වෙළඳපොළ සමීක්ෂණයක ලියාගන්න. වෙළඳපොළ සමීක්ෂණයක ලියන්න. වෙළඳපොළ සමීක්ෂණය ඊටාම වැදගත් වේ. වෙළඳපොළ සමීක්ෂණය කියන්නේ මොකද්ද කියලා ඕනනම් මේකත් ලියුවට කමක් නැහැ.
වඩාත් හොඳයි ලියනවා නම් මොකද උඩ එකට දෙන්නේ ලකුණු 100යි මේකටත් වෙනම ලකුණු 100ක් දෙන්න. එතකොට ඔයාලට ලියන්න පුළුවන් නම් නිර්වචනය ලියන එක තමයි වැදගත්. ඒක ලියන්න ඕනේ. ලිවිය යුතුයි. යන්න. වෙළඳපොළ සමීක්ෂණයකදී ප්‍රාථමික දත්ත සහ ද්විතීක ලෙස මූලික ක්‍රම දෙකකට දත්ත හා තොරතුරු ලබා ගනි. ලියාගන්න ප්‍රාථමික දත්ත ව්‍යාපාරයට අදාළ විවිධ පාර්ශව මගින් ප්‍රාථමික දත්ත ව්‍යාපාරයට අදාළ විවිධ පාර්ශව වරහන් ඇතුලේ අයිතිකරුවන් තරඟකරුවන් පාරිභෝගිකයන් ආදීන්ගෙන් නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි ලෙස දත්ත ලබා ගනි. එතකොට ප්‍රාථමික දත්ත කියන්නේ තමන්ගේ ඍජුවම සම්මත කටි අයිතිකරුවෝ තරඟකරුවෝ පාරිභෝගිකයන් සැපයුම් කරුවන් වගේ අයගෙන් නිරීක්ෂණය කරලා යාලා හොඳට නිරීක්ෂණය කරලා යාලව ඉන්ටර්විව් කරලා ඒගොල්ලන්ට ප්‍රශ්න කොලයක් දීලා ටික් කරන්න දීලා ලබා ගන්න දත්ත තමයි ප්‍රාථමික දත්ත. ඊළඟට ද්විතීක දත්ත යනු ව්‍යාපාරයට අදාළ ප්‍රකාශයට පත් කළ හෝ නොකළ එමෙන්ම වෙනත් පුද්ගලයන් හෝ ආයතනයන්ගෙන් රැස් කරන ලද මහ බැංකු වාර්තාව ව්‍යාපාරවල වාර්ෂික වාර්තා ව්‍යාපාරවල මූල්‍ය වාර්තා ආයතනවල පර්යේෂණ වාර්තා ආදියෙන් ලබා ගන්නා දත්තයි. එතකොට අපිට අපේ ළඟම කට්ටියකින් ඍජුවම තොරතුරු ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ ද්විතීක දත්ත කියන්නේ දැන් අපි හදනවා මොකක් හරි බිස්කට් එකක්. ওই බිස්කට් එක ගැන කොහේ හරි ආහාර පනතේ මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන්. හරිද? ওই වගේ දේවල් තමයි ද්විතීක දත්ත. අපෙන් අහලා තියෙන ප්‍රශ්නෙට ආයි කියොත් වෙළඳපොළ සමීක්ෂණ ක්‍රමවේදය. එතකොට අපි කියන වෙළඳපොළ සමීක්ෂණයේදී ඔහොම ආකාර දෙකකට අපිට දත්ත ගන්න පුළුවන්. ඒ වගේම කියන්න පුළුවන් මෙන්න වෙළඳපොළ ධාරිතාවය ලියා ගන්න. වෙළඳපොළ ධාරිතාවය බෙදා හැරීමේ මාර්ගවල ස්වභාවය මිලෙහි හැසිරීම පාරිභෝගිකයාගේ හැසිරීම ආදිය වෙළඳපොළ සමීක්ෂණයකින් ලබාගත හැකි තොරතුරු ආකාර කීපයකි. හරිද? ආයෙ පල්ලෙහාන් ලියන්න අර අපිට දීලා තියෙන නිරීක්ෂණ සමීක්ෂණ කියලා ඔහොම ටිකක් දීලා තියෙන්නේ. ඒ යටතේ අපිට තව දුරටත් මේක පැහැදිලි කරන්න පුළුවන්. වෙළඳපොළ සමීක්ෂණයකදී
නිරීක්ෂණය යන කරුණ යටතේ නිරීක්ෂණය යන කරුණ යටතේ පුද්ගල හැසිරීම ක්‍රියාතත්ව නිරීක්ෂණය ආදිය ලබා ගනී. ආදිය සිදු කරයි. ආදිය මගින් දත්ත ලබා ගැනීම සිදු කරයි. ආදිය මගින් දත්ත ලබා ගැනීම සිදු කරයි. මේ සඳහා නිරීක්ෂණය කියන එකට හරිද නිරීක්ෂණය සහ සමීක්ෂණය කියන concept දෙකේ වෙනස්කමක් තියෙනවා. නිරීක්ෂණය හරිද නිරීක්ෂණය කියන එක ගත්තොත් ඒක අපි නිරීක්ෂණය කරන්නේ. නිරීක්ෂණය කරනවා කියන්නේ අර කෙනාගෙන් කෙලින්ම අහන්නේ නැහැ. කෙලින්ම ගිහිල්ලා අහන්නේ නැහැ. කොලයක් දෙන්නේ නැහැ පුරවන්නට. එතකොට නිරීක්ෂණය කරනවා. බලන්න මෙහිදී පරීක්ෂණයට භාජනය වන පුද්ගලයන් ලියන්න පරීක්ෂණයට භාජනය වන පුද්ගලයන් කමා ස්ථාන සම්බන්ධව වාචිකව සම්බන්ධ නොවේ. උදාහරණ CCTV වීඩියෝ දර්ශන ආදිය භාවිතා කරයි. ඊළඟට සමීක්ෂණය ඊට වඩා වෙනස්. ලියන්න පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි දුරකථන සාකච්ඡා කණ්ඩායම් සාකච්ඡා මගින් දත්ත ලබා ගැනීම. පොළ සමීක්ෂණ ක්‍රමවේදය කියලා ඇහුවොත් අපිට ওই ටික තමයි දක්වන්න පුළුවන්. දැනට ටීචර්ස් ගයිඩ් එකේ දීලා තියෙන කරුණු අනුව. හරිද? ඊළඟට අපි යමු අන්තිම ප්‍රශ්නෙට. ව්‍යවසායකත්වයේ දියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ව්‍යවසායකත්වයේ දියුණු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඕක හොඳ ප්‍රශ්නයක්. ඔලියා ගන්න. ව්‍යවසායකත්වයේ දියුණු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි අපෙන් අහන්නේ. එතකොට ඔයා ඔතන රචනා ප්‍රශ්නට ලියන්න ඕනේ ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? ව්‍යවසායකු මෙහෙම වැදගත් කියලා චුට්ටක් වැදගත්කම් කිහිපයක් ලියන්න. එතකොට මම මතු කරන්නේ ව්‍යවසායකත්වයේ දියුණු කරන එක අපිට ඊටාම වැදගත් කියන එක. වැදගත් කියලා ලියලා ඊට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න යන්න අපි. මොකක්ද ප්‍රශ්නේ? ඔන්න මේකට වඩා හොඳට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ව්‍යවසායකත්වයේ දියුණු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ව්‍යවසායකත්වය කියන්නේ එයාගේ තියෙන නිර්මාණශීලී හැකියාව, එහෙම නැත්නම් ඔය තියෙන එයාගේ අවදානම් දැරීමට තියෙන බය නැතිකම ඔය වගේ දේවල් ගන්න එයාට සාර්ථක වෙන්න. ව්‍යවසායකත්වයේ සාර්ථක කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි යෝජනා කරන්න කියලා තමයි තියෙන්නේ. ඔයාට පුළුවන් වෙළඳපොළ හොඳින් අධ්‍යයනය කිරීම. ලියා ගන්න වෙළඳපොළ පිළිබඳව හොඳ අධ්‍යයනයක් සිදු කිරීම. වෙළඳපොළ පිළිබඳව හොඳ අධ්‍යයනයක් සිදු කිරීම. ඊළඟට ලියන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීමට පෙළඹීම. හැමතිස්සෙම හොයනවා මොකක් හරි අලුත් දෙයක් කරන්න. ව්‍යාපාර අවස්ථාවන් පිළිබඳව හඳුනා ගැනීමට යොමු වීම සහ යොමු කිරීම. අපිට තව කෙනෙක් යොමු කරන්නත් පුළුවන්. ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීමට යොමු වීම සහ යොමු කිරීම. අනිත් එක ව්‍යවසායකයන්ට අතහිත දීමේ රාජ්‍ය ප්‍රතිපත්ති ආදිය දියුණු වීම. හිතුවත් අලු ව්‍යවසායකයන්ට මෙච්චර දීමනාවක් දෙනවා, අලුත් දෙයක් ඉනෝවේෂන් එකක් කරොත් අපි මෙච්චර ගාණක් දෙනවා, ඔයාව අපි ප්‍රොමෝට් කරනවා, ඔයාලට රට යන්න හදලා දෙනවා, ඔයාලගේ ප්‍රොඩක්ට් එක අපි මාකට් කරලා දෙනවා පිටරට. ඔය වගේ නීති රීති රාමුවක් ආවොත් මිනිස්සු ගොඩක් වෙලාවට අලුත් දෙයක් ගන්න පෙළඹෙන්න පුළුවන් නේ. ව්‍යවසායකත්වයට අදාළ රාජ්‍ය නීති රීති ප්‍රතිපත්ති ආදිය දියුණු කිරීම. තව මොකක්ද? ව්‍යවසායකත්වයේ දියුණු කරන්න අපිට කරන්න පුළුවන් දේවල්. ලියන්න. මනා කළමනාකරුවන් කළමනාකරන දැනුම
භාවිතා කිරීම. මනා කළමනාකරුවන් කළමනාකරන දැනුම භාවිතා කිරීම. භාවිතා කිරීම. ඊළඟට කාර්යක්ෂම සම්පත් භාවිතයට පෙළඹීම. ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩසටහන් ඇති කිරීම. ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩසටහන් ඇති කිරීම. ඊළඟට ව්‍යවසායක නිෂ්පාදන සඳහා වෙළඳපොලේ වැඩි ඉඩක් වෙළඳපොලේ වැඩි අවස්ථාවන් ලබා දීම. එතකොට රචනා ප්‍රශ්න ටිකත් හරි අපි කවර් කරා.